අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම 2018 නේද අපි පටන් ගත්ත පේපර් ඩිස්කෂන් එක. පේපර් ඩිස්කෂන් එකේ දැනට කොටස් මං හිතන්නේ අවසාන අදියරේ ඉන්නේ. ඔයාලා ගොඩක් දෙනෙකුට එක කොටස නැත්තම් පේපර් 1 එකේ ප්‍රශ්න 25ට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා ගොඩක් අය ඉල්ලුවා මගෙන් පේපර් එකේ මෙන්න මේ ප්‍රශ්න 25ට අදාළ කොටස් නැවත සාකච්ඡා කරලා දෙන්න කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්න තීරණය කරේ. රයිට්. ඔයාට මම පොයින්ට් වශයෙන් එදා කියලා දුන්න විදිහටම නැවතත් ආය මේ පොයින්ට් ටික හැමම කියලා දෙනවා. ගණන් හදන හැටි ඒ ඔක්කොම. ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලලා අනිවාර්යයෙන් විභාගෙට හරිද එන ගණන් ටිකක් වුණේ මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ විභාග පේපර් එකක්මයි 2018 පාස් පේපර් එක. විභාග මට්ටමේ සාකච්ඡාවක් තමයි යන්නේ. ඒ නිසා මේක හොඳට බලාගෙන ඔයා නැවත මේ වීඩියෝ එක බලලා හරිද අවශ්‍ය අයට ෂෙයා කරන්න. ඒකත් ඔයා මතක තියාගන්න. දැන් මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලලා හරිද ඔයාට තියෙන ගැටලු සේරම විසඳගනී කියලා මම විශ්වාස කරනවා. රයිට්. එහෙනම් පේපර් ඩිස්කෂන් එකේ කොටස් නැත්තම් පේපර් 1 එකේ ප්‍රශ්න 25 සාකච්ඡාව අපි පටන් ගමු. අපේ සෙමිනාර් එකේ පටන් ගත්ත මුලම තැන කොහෙන්ද පටන් ගත්තේ? මම ඔයාට පේපර් එක ගැන පොඩි විස්තර කිරීමක් කරා. ඔයාට පේපර් 1 පේපර් 2 කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පත්‍රය දෙවෙනි පත්‍රය කියලා නේද? පළවෙනි පත්‍රයේ තියෙනවා කොටස් දෙකක් A කොටස B කොටස. ඒ වගේම දෙවෙනි පත්‍රයේ තියෙනවා A කොටසයි B කොටසයි කියලා දෙන්නේ. ඕකේ. පළවෙනි පත්‍රයේ A කොටස සමන්විත වන්නේ කොහමද? ප්‍රශ්න 25ක් තියෙනවා කෙටි ප්‍රශ්න. ඔයාට මේවට උත්තර ලියන්නයි තියෙන්නේ. එකට ලකුණු දෙක ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ වගේම B කොටසෙත් තියෙනවා ප්‍රශ්න 5ක්. මේ තෝරගෙන ලියන්න බෑ. පේපරේමයි උත්තර ලියන්න තියෙන්නේ. ප්‍රශ්න 5ට ලකුණු 10 ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. එතන ලකුණු 50යි මෙතන ලකුණු 50යි 100ක් හම්බ වෙනවා. එයා දෙකට බෙදලා තමයි තියාගන්නේ ලකුණු ප්‍රමාණය. හරිද? ඊට පස්සේ ගණිතයේ දෙක පත්‍රයේ ප්‍රශ්න 12කින් සමන්විතයි. ඒ කියන්නේ A කොටසේ ප්‍රශ්න 6යි B කොටසේ ප්‍රශ්න 6යි. ඔයාට A කොටසේ ප්‍රශ්න 6න් තෝරාගත් ප්‍රශ්න 5කට උත්තර ලියන්න පුළුවන්. ඒ ප්‍රශ්න 5ට ලකුණු 10 ගානේ හම්බ වෙනවා ලකුණු 50ක්. ඒ වගේම B කොටසෙන් තෝරාගත් ප්‍රශ්න ඒ කියන්නේ 6න් 5කට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න 5ට ලකුණු 10 ගානේ හම්බ වෙනවා 50ක්. මේ දෙන්න එකතු කරපුවාම 100යි. එයා දෙකට බෙදුවාම 50න් ගානක් එනවා. මෙතනත් එනවා දෙකට බෙදුවාම 50න් ගානක්. මෙතන 50න් ගානයි එකතු වුණාම 100ට ප්‍රතිශතයක් ලෙස ඔයාට 100න් කීයද ලකුණු කියලා දෙන්නේ. මේ විදිහට තමයි එකතු වෙලා හැදෙන්නේ. සම්පූර්ණ මේ එකතු කරන ගානම 200යිනේ. එයා දෙකට බෙදලා තමයි අන්තිමට ලකුණු එන්නේ මෙතනින්. හරිද? ඔයා x එකක් ගන්නවද c එකක් ගන්නවද b එකක් ගන්නවද a එකක් ගන්නවද තීරණය කරන්නේ අන්තිමට මෙතන ලකුණු ප්‍රමාණයෙන්. රයිට්. මම මේ පේපරේ අදාළ ගණිතයේ එක පත්‍රයේ හරිද පාර්ට් A කොටසේ ප්‍රශ්න 25 පොඩි ඩිස්කෂන් එකක් ඉදිරිපත් කරන්න. රයිට්. මෙයාව මම මුලින් ඉඳන් පටන් ගන්නවා දැන් පේපර් එක ගැන සාකච්ඡාව ඉවරයි. හරිද? ඔයාට ප්‍රශ්න 25 ගැන මම පොඩි විස්තර කිරීමක් නැත්තම් විවරණයක් ඉදිරිපත් කරනවා. හරිද? ඔයා මේක මුලින් ඉඳන් බලලා අනිවාර්යෙන් මතකයට දාගන්න 2018 පත්‍රය. හරිද? 2018 පේපර් එකේ බලන්න මුලින්ම උඩින් තියෙන්නේ මොකක්ද කියලා. අරය R හා උසේ වෙච්ච ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඔන්න 2πr කියලා දීලා තියෙනවා මේ කට්ටිය. අනිත් එක තමයි කියලා තියෙනවා අවශ්‍ය අවස්ථාවලදී 5 වලගේ 7/22යි ගන්න කියලා. ඕනම කෙනෙක් විභාගයට යන්න ඉන්න ඔය දන්න දෙන්නෙක් තමයි දීලා තියෙන්නේ. රයිට්. අපි වෙලාව යවන්න නැතුව පළවෙනි ප්‍රශ්නේ ගමු. පළවෙනි ප්‍රශ්නේ මේ බලන්න මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. රයිට්. දින 6ක් ගත වන බව ඇස්තමේන්තු කර ඇත. එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට ගත වන දින ගණන් සොයන්න කියලා තියෙනවා. මිනිස් දින සම්බන්ධ ගැටලු. හරි. මෙයා වෙන්නේ සාමාන්‍ය 10 වසරෙන් අහලා තියෙන ගානක්. 10 වසරේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ පාඩම. මම පටන් ගන්නම් මෙයාව. මිනිස් දින ඔයා මේ ගැටලු වල මිනිස් දින ගැටලුවක් දැක්කම මෙන්න මෙයාව ලියා ගන්න ඕනේ. මිනිස් වාරයක් දින සමානයි වැඩ ප්‍රමාණය ඔයාගේ අනිවාර්යයෙන් ලියවෙන්න ඕනේ මේක. මිනිස් දින ගැටලුවක් දැක්ක ගමන් සාමාන්‍යයෙන්
පළවෙනි ප්‍රශ්න 10 ඇතුළේ විතර එන ප්‍රශ්නයක් ප්‍රතිලෝම සමානුපාත වලින් එන්නේ. right. මිනිසුන් 10 දෙනෙක් වැඩක් නිම කිරීමට දින 6ක් ගන්නවලු. නේ? මිනිස්සු 10 දෙනෙක් දින 6ක් ගන්නවලු වැඩක් ඉවර කරන්න. අපිට මේක සමීකරණයක් කියලා හිතුවොත් නේ අදාළ දෙන්න දන්නවා 10 වරක් 6 60යි වැඩ ප්‍රමාණය ගන්න පුළුවන් මිනිස් දින වලින්. මිනිස් දින ප්‍රතිලෝම සමානුපාත වල සම්බන්ධය මේකයි. මිනිස්සු ගාන වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා. හැබැයි දෙන්නගේ ගුණිතය නියතයක්. ඒක තමයි වෙන්නේ. right. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දිනකට ගතවන දින ගණනයි අහන්නේ. right. හිතන්න මිනිස්සු 10 දෙනෙක් දවස් 6යිනේ වැඩ කරන්නේ. මිනිස්සු 6 දෙනෙක් දවස් කීයක් වැඩ කරනවද? දවස් 10ක් වැඩ කරනවා. ඒ ගුණිතය සමානයිනේ. right. මේකෙන් තමයි එන්නේ වැඩ ප්‍රමාණය. මිනිස්සු එක්කෙනෙක් වැඩ කරොත් දවස් 60ක් වැඩ කරන්න වෙනවා. එහෙම වැඩක් තමයි මේ ප්‍රතිලෝම සමානුපාත වල කියන්නේ. right. දැන් හැම වෙලේම මිනිස් දින ගුණිතයෙන් මට ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය. දැන් මේ බලන්නකෝ. එමෙන් දෙගුණයක වැඩ කියලා කියනවා. එහෙනම් මම අනිවාර්යෙන් මේ ගාන වෙනස් කර ගන්න ඕනේ වැඩ ප්‍රමාණය. 60 වාරයක් දෙක කියන්නේ 120ක වැඩ ප්‍රමාණයක්. එයි එමෙන් දෙගුණයක වැඩ කියලා තියෙනවා. මිනිසුන් 8 දිනකට ගතවන දින ගණන. මිනිසුන් ගණන 8යිලු දින ගණන තමයි ඔයාගෙන් අහන්නේ. හරි. දැන් කොහොමද දින ගණන හොයන්නේ? දින ගණන සමානයි 120 බෙදීම 8යි කියලා එන්නේ. right. අපිට දින ගණන හොයන්න පුළුවන් කීයද එන්නේ? 4ෙන් බෙදපුවාම 3යි, 4ෙන් බෙදපුවාම 2යි. 32ෙන් බෙදපුවාම දවස් 15යි. ලකුණු හම්බෙනවා ලකුණු දෙකක්. උත්තරේ පටස් ගාලා හොයන්න ඕනේ. මිනිස් දින සමාන වැඩ ප්‍රමාණය කියලා ලිව්වා. 10 වරක් 6 60යි කියලා ලිව්වා. එමෙන් දෙගුණයක වැඩ කියනවනේ. එතකොට එමෙන් දෙගුණයක නම් 60 වාරයක් 2 120යි. මිනිස්සු 8 දිනකට ගතවන දින ගන්න 120 8ෙන් බෙදන්න තියෙන්නේ. උත්තරේ 15යි. දෙවැනි ප්‍රශ්නේ සාධක සොයන්න කියලා තියෙනවා. 2x වර්ගය ධන x ඍණ 6. 2x වර්ගය ධන x ඍණ 6. මේ වගේ ගානක් දුන්නාම මොකද අපි කරන්නේ? පළමු පදය ගුණ කරනවා අවසාන පදේ ලකුණුත් එක්කමයි ගුණ කරන්නේ. මේකෙදි ඔයා විශේෂයෙන් දැනගන්න ඕනේ ලකුණු සම්මුතිය කියලා එක්කෙනෙක්. කොහොමද ලකුණු සම්මුතිය ගන්නෙ? සමාන ලකුණු දෙකක් ගුණ කළ විට පිළිතුර ධනාගයකි. අසමාන ලකුණු දෙකක් ගුණ කළ විට පිළිතුර ඍණාගයකි. මතක තියාගන්න ලකුණු සම්මුතිය. දැන් මම මෙයාව ගුණ කරනවා. මේ ධනයි ඍණයි ගුණ කරපුවම ඍණ. දෙවරක් 6 12යි x වර්ගය කියලා එන්නේ. හැබැයි ඍණ. හරි. පළමු පදේ ගුණ කරා මුලින්ම අවසාන පදේ. මෙතන මෙයා පළමු පදය අවසාන පදය. මෙයානේ මැද පදය. දැන් මම මෙයාව සාධක දෙකකට කඩා ගන්නවා. ගුණ කරපුවාම එන්න ඕනේ මෙන්න මේ ගුණිත පදය. දෙන්නම සුළු කරපුවාම එන්න ඕනේ මැද පදය. ඒ විදිහට සාධක ටිකක් කඩාගමු. කවුද ලියන්න පුළුවන් 12 වෙනි විදිහට? 12 වරක් 1. තව 4 වරක් 3. දෙවරක් 6. ඔය වගේ ගන්න පුළුවන් නේද? 3 දෙනෙක් ඉන්නවා. right. මේ කට්ටියම සුළු කරා කියන්නේ උත්තරේ එන්න ඕනේ 1යි. හරිද? 1x නේ තියෙන්නේ. මෙයාව කවදාවත් සුළු කරලා එකක් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම අයින් කරනවා යාව. මෙයාව සුළු කරලා කවදාවත් එකක් ගන්න පුළුවන්ද? බෑ. 4ෙන් 3ක් අඩු කරලා නම් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතුරු වෙන්නේ මෙයා. හරිද? දැන් ලකුණු දෙකක් දාන්න තියෙනවා. දෙන්නගේ ලකුණක්. මේ ಗುಣ කරපුවාම එන්න ඕනේ ඍණ ලකුණක්. එහෙනම් අසමාන ලකුණු ಗುಣ කළ විට පිළිතුර ඍණ වේ. එහෙනම් එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ වෙන්නම ඕනේ කියලා මම අතනින් තීරණය කරනවා. අයියේ පිළිතුර ඍණ කියන්නේ. right. මෙතන විශාල එක්කෙනා බලලා තමයි ලකුණ දාන්නේ. උත්තරේට ඇවිල්ලා තියෙන ධනාකයක්. එහෙනම් අසමාන ලකුණු දාන්න ඕනේ කියලා තීරණය කරනවා. එහෙනම් විශාල එක්කෙනා ධන. ඇයි උත්තරේ ධනා කියන්නේ? පොඩි එක්කෙනා ඍණ. right. මට ලියන්න පුළුවන් ඔන්න සාධක දෙකක් ගත්ත ධන 4යි ඍණ 3යි කියලා. දැන් ඉතින් ලියාගෙන යන්න තියෙන්නේ මැදපදේ කඩලා ලියුවානේ. 2x වර්ගය ධන 4x ඍණ 3x ඍණ 6. right. දැන් මෙයාව වෙන් වෙන්නේ කොතනින්ද? මෙන්න මෙතනින් වෙන් වෙනවා. දෙන්නට පොදු වගයක් ගත්තා ලිව්වා. කවුද පොදු? සංඛ්‍යාවක් නම් දෙක පොදුයි. අකුරු ගත්තොත් අකුරු පොදු කට්ටිය ඉන්නවා. කවුද පොදු? දෙන්නටම පොදු විදියට x ගත්ත හැකි. තව මදිපාඩු දාමු. x එකතු කිරීම
2x 4x එන්න නම් දෙකෙන් ගුණ කරන්න ඕනේ. right. මෙතන ගන්නවා මම ඍණ 3. හරි. x ඍණ උත්තරයක් එන්න නම් මෙතන ධන වෙන්න ඕනේ නේද? ඍණයි ධනයි අසමාන ලකුණු ඍණ. එහෙනම් ඍණ 3 වරක් කීයද? 2. මේ සාධක දෙකක් ඇවිල්ලා දෙන්නම සමානයි. එහෙනම් මේ දෙන්නම සමානයි කියන්නේ අපි හදලා තියෙන විදිය හරි කියලාත් අපිට ඕන නම් තීරණය ගන්න පුළුවන්. සමාන දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා x ධන 2 එක සාධකයක්. අනිත් දෙන්නයි එක්කෙනා ගත්තා 2යි x ඍණ 3 තව සාධකයක්. මේකේ සාධක සොයන්න කියලා දීලා තියෙන්නේ. එහෙනම් සාධක දෙක මොනවද? x ධන 2යි 2යි x ඍණ 3යි කියලා ගත්ත හැකි. හරි. ඔන්න දෙවෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව x ලගය හොයන්නලු. හරි. ටිකක් ඉක්මනට කරමු ප්‍රශ්න 25ක් තියෙන නිසා. මේ බලන්න ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙයාගේ අගය x, මෙයාගේ අගය 3x, මෙයාගේ අගය 80y අංශක. ඔයා මතක තියාගන්න ඕනේ මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180y. මේකත් එක්ක මම පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම් ඔයාට. ඔයා මෙන්න මේක අනිවාර්යෙන් දාලා තියාගත යුතුයි. යඹුරු මතකයේ තියාගන්න. right. අභ්‍යන්තර කෝණ බාහිර කෝණ කියලා මම දාන්නම්. බාහිර කෝණ ත්‍රිකෝණ චතුරස්‍ර කියලා මම අඳින්නම් පේන්න. පාද හතරක් තියෙන තල රූපයක් චතුරස්‍රයක්. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඔයා දැනගන්න ඕනේ කෙනෙක්. ඒ වගේම ත්‍රිකෝණයක බාහිර කෝණ පාද තුනක් දික් කරොත් එළියට බාහිර කෝණ තුනේ එකතුව වෙනවා අපිට 360ක් කියලා. ඒ වගේම චතුරස්‍රයක් ගත්තොත් සම චතුරස්‍රයක් හිතන්න මේ 91.4ක් නේද? අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 90 60ක් කියන්නේ 94ක් කියන්නේ 360යි. ඒ වගේම බාහිර කෝණ හතරක් හිතන්නකෝ. 94ක් කියන්නේ කීයද? ඒ 360යි. ඔයා මතක තියාගන්න වෙනස් වෙන්නේ එක තැනයි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ 180යි. අනිත් තුනම 360යි. right. ඕක මතක තියාගෙන යමු ගානට. right. අපි මේ වගේ ත්‍රිකෝණයක ගානක් දුන්නාම අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා දන්නවා දැන්. කොහොමද ලියන්නේ? x අංශක එකතු කිරීම 3යි x අංශක එකතු කිරීම 80y අංශක සමානයි 180y කියලා ගත්ත හැකි. හරි. සරල වැඩක් තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මේ බීජීය පද වෙනම එකතු කරන්න පුළුවන්. 4යි x අංශක එකතු කිරීම 80y අංශක සමානයි 180නේ. මම සමාන කිරීමෙන් එහා පැත්තට මෙයාව ගෙනියන්නම්. 180න් 80ක් අඩු වෙන ගමන් කීයද? 100යි අංශක. right. දැන් 4යි x ගන්න නම් x ලගය හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම 4ෙන් බෙදෙනවා. x සමානයි 25යි අංශක කියලා අපිට උත්තර එනවා. ඔයාගෙන් අහන්නේ මොකද්ද? x ලගයනේ. 25යි අංශක කියලා ගන්න පුළුවන්. හැබැයි 3යි x කගේ වුවොත් මෙයා 25න් ගුණ ගන්න තියෙන්නේ. කීයද? මෙයා 75යි. මෙයා 25යි. ඔක්කොම කීයද? 100යි. 80යි 180යි. හරි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු වෙනවා. එහෙනම් ගාන හදලා තියෙනවා. හරි. ඊට පස්සේ හතරවෙනි ගාන බලන්න මොකද්ද කියන්නේ කියලා. ABCD සමචතුරස්‍රයකි BC කේන්ද්‍රික ඛණ්ඩයකි කියලා දෙනවා. සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්න තියෙන්නේ. right. මේ බලන්න ඔන්නෝම රූපයක් තමයි තියෙන්නේ. ABCD කියන්නේ සමචතුරස්‍රයක්ලු. ABCD කියන්නේ සමචතුරස්‍රයක්ලු. ඒත් එක්කම BCE කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්ලු. සංයුක්ත රූපයේ පරිමිතිය. මොකද්ද පරිමිතියක් කියන්නේ? මොනවා හරි කෙලවරකින් පටන් අරන් වටේ දිගක් මනින්න තියෙන්නේ. සමචතුරස්‍රවල නම් මනින්න පුළුවන් අපිට. දීලා තියෙන අගයන් ගන්න තියෙන්නේ. මේ වගේ වක්‍රාකාර නැත්තම් ඡාප දිගවල් කේන්ද්‍රික ඛණ්ඩවල දිගවල් මනින විදිහක් තියෙනවා. ඒ තමයි සූත්‍රයක් භාවිතා කරලා තමයි හොයන්න වෙන්නේ. right. මේකේ තව දීලා තියෙනවා තොරතුරු සමචතුරස්‍රයන්නේ. එහෙනම් මේ පාද ටික සමානයි. මෙයා 7 cm කියලා දීලා තියෙයි. හරිද? දැන් මේ බලන්න වෘත්තයේ කපලාගත්ත කොටසන්නේ. එහෙනම් මෙයත් අරයක් මෙයත් අරයන්නේ. මේකත් සමානයි. මේ ඔක්කොම සෙන්ටිමීටර් ඉරිකැලි ගහලා තියෙන ඔක්කොම 7යි වෙන්නේ. හරිද? දැන් මම හොයාගන්න ඕනේ මේ ටික නම් හරි. මෙයා විතරක් හොයාගන්න ඕනේ. right. මේ ටික එකතු කරපුවම කීයද? පරිමිතියක් කියන්නේ කෙලවරකින් පටන් අරන් ඔහොම යන්න තියෙන්නේ. මැද ඒවා දාලාද? මැද අදාළ නැහැ අපිට. මැද අගයන් කීයක් තිබ්බත් වැඩක් නැහැ. එකතු කරන්නේ නැත.
හරි. දැන් බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීමට අදාළ සූත්‍රය. මොකද්ද? සම්පූර්ණ වෘත්තයක හොයනවා නම් මේ බලන්නකෝ. මොකද්ද සූත්‍රය පරිදි හොයන 25r. ඒ වගේම වෘත්ත භාගයක හොයනවා නම් 25r බෙදීම දෙකක් මේ දෙන්නේ. එතකොට අදාළ එකෙන් භාගයක් නේ. ඔය වගේ අපිට ගන්න පුළුවන් 25r ගුණ කිරීම 360න් තීටා කියලා සූත්‍රයක් තියෙනවා. ඔයා මේක දන්නවා. 10 වසරේ පළවෙනි පාඩම. මොකද්ද? පරිමිතිය පාඩමේ ඉගෙන ගන්න කොටසක්. හරි. දැන් ඕකට අදාළව අපි හොයමු මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ කවුද? ඡාප දිග. මෙයා මොකද්ද මේ කියන්නේ මෙතන? BC කේන්ද්‍රික ඛණ්ඩේ කියන අංශ කණුවක් කියන කැලලක් දීලා තියෙනවනේ. දැන් මම හොයනවා මෙතනින් කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග 25r වාරය 360න් තීටා කියන්නේ කීයද? අංශක 90යි නේ. අදාළ කෝණ විතරයි වෙනස් වෙන්නේ. දෙක ගුණ කිරීම ගානේ මුලින් කියලා තිබ්බ 5 තියෙන තැන් වලට 7න් 22 ගන්න කියලා අවශ්‍ය අවස්ථාවලදී r කියන්නේ දැන් හොයාගත්තා මෙතනින් කීයද? 7යි. ගුණ කිරීම 360න් 90යි කියන්නේ වෘත්තයෙන් නම් 4න් පංගුවක්. ඕනනම් එහෙමත් ගත්ත හැකියි. දැන් මේ කෙටි ප්‍රශ්න හදන්න එපා දික් කරගෙන. කෙටි ප්‍රශ්න අපිට අග්ගාල උත්තරේනේ ගන්නෙ. මේ වගේ සරල ක්‍රම වලින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔයා පුරුදු වෙන්නත් ඕනේ මේ විදිහට හදන්න. මේ හතර මේ හත කැපුවා. අනිවාර්යෙන් මතක තියාගන්න. මේ 5 වල අදාළ අගය හරිද? 5 වල අගේ යට අගේ 7 අගය අරෙන් කැපෙන විදිහට තමයි මේ ගණන් දෙන්නේ. ඔයා අනිවාර්යෙන් මුළු සුළු කිරීමේ පටන් ගන්න ඕන තැන මෙතන. හරිද? ඊට පස්සේ දෙකෙන් කපනවා මෙයාව 2යි. 22 දෙකෙන් කපපුවාම 11යි කියලා එනවා. right. එහෙනම් මේ දිග කීයද? 11 සෙන්ටිමීටර්. අපිට දැන් හොයන්න පුළුවන් ගේමක් නැතුව කවුද? පරිමිතිය කොහමද හොයන්නේ? මේ පිටතනින් පටන් ගමු අපි. හරි. 7 14 21 28යි 28යි සෙන්ටිමීටර් එකතු කිරීම කවුද දැන් මෙයා 11යි සෙන්ටිමීටර්. අමාරු එක්කන හෙව්වා ඔන්න. ඔක්කොම එනවා 39යි සෙන්ටිමීටර්. මුළු රූපේ පරිමිතිය කීයද? 39යි සෙන්ටිමීටර් කියලා හොයලා ගන්න පුළුවන්. හරි. ඔයා මේකෙදී මතක තියාගන්න ඕනේ සූත්‍රය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම 2πr වාරයක් 360න් තීටා. ඒ වගේම වෘත්තයක පරිධිය 2πr මගින් හොයන්නේ. ඒත් එක්කම වෘත්තයක පරිධිය කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. ඔය වගේම අපිට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නත් පුළුවන්. කොහොමද හොයන්නේ? මේ බලන්නකෝ. 2πr වාරයක් 360න් සීටා ගත්ත ගමන් ඡාප කොටසේ දිගේනවා. පරිමිතිය හොයන්නේ කොහොමද? තව අරයන් දෙකකුත් එකතු වෙනවනේ. මේකට අපි එකතු කරනවා 2r. ඔන්න සූත්‍ර තුනක් මම කියලා දුන්නා. සමහර විට ඉදිරියට ගණන් වලට ඕනේ වෙයි. ඊට පස්සේ මොකද බලන්න තියෙන්නේ? සුළු කරන්න කියලා තියෙනවා භාග පාඩම. වීජීය භාග වලට අදාළයි. x උඩින් තියෙනවා කවුද? 4 බෙදීම x අඩු කිරීම 1 යට 2x. 4 බෙදීම x අඩු කිරීම 1 යට 2x. right. මේ බලන්න වීජීය භාගවල මොන භාගයක් ආවත් මේ හරය අසමාන නම් ඔයා පොදු හරයක් හොයාගන්න ඕනේ. පොදු හරය හොයන්නේ අපි කුඩා පොදු ගුණාකාරය මගින්. හොයන්නේ කොහමද? උපගු හොයන්නේ අදාළ පදයන්. හරිද? වීජීය පද හරි මොනවා හරි කමක් නැහැ. දීලා තියෙන පද දීර්ඝ බෙදීමේ ක්‍රමයේ ආකාරයට බෙදන් යනවා. අවසානයේ එක එනතෙක් සුළු කරලා වම් පස එන සංඛ්‍යා ටික ගුණ කරලා තමයි ගන්නෙ. right. මේක අපි බෙදන්නේ මේ දෙක. කීයෙන්ද බෙදන්නේ? සංඛ්‍යාව නැති කරගන්න දෙකෙන්. එහෙනම් x ඉතුරු වෙනවා. මෙතනත් x ඉතුරු වෙනවා. දෙන්නම x වලින් බෙදපුවාම 1යි. අවසානයේ එනතෙක් සුළු කරනවා කිව්වනේ. දැන් වම් පැත්තේ ආපු කට්ටිය ගුණ කරලා ගන්නවා කුඩාම පොදු ගුණාකාරය. දෙක ගුණ කිරීම x. කවුද එන්නේ? 2x කියලා ගන්න පුළුවන්. මේකේ කුඩා පොදු ගුණාකාරය 2x. එහෙනම් පොදු හරයක් කවුද? 2x. right. දැන් මෙයාව ගුණ කරන්න මේ කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? x ඉන්නවා දෙකෙන් ගුණ වෙලා. එහෙනම් 4ක් ගුණ කරනවම දෙකෙන්. 4 වරක් 2 8යි අඩු කිරීම 2x එහෙමම ඉන්නවනේ. එක එහෙනම් මම මෙහෙමම ලියනවා. 8 අඩු කිරීම 1යි කියන්නේ 7යි 2x. මෙන්න මේකේ උත්තරේ. PG භාග අඩු කිරීම. right. ඊට පස්සේ
ABC සරල රේඛාවක බලන්න 6 වෙනි ගාන මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඊළඟ 6 වෙනි ගාන කියලා තියෙනවා ABC සරල රේඛාවක දී ඇති තොරතුරු අනුව DAB කෝණයේ විශාලත්වය හොයන්නලු. ඔහොම ගානක් තමයි කියන්නේ. මේ බලන්න අදාළ රූපේ. මෙයාට මෙයා සමානයිලු. මෙයා සමානයිලු. මෙයා 30යි අංශක කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තොරතුරු තියෙන්නේ ඔච්චරයි. ABC මෙයා D කියලා දීලා තියෙනවා. ඔන්න තොරතුරු ටික ABC සරල රේඛාවක් කියනවා. එහෙනම් මෙයා සරලව යන්නේ අංශක 180ක් කියලා එහෙම ගන්න පුළුවන් නේද? සරල රේඛාවක අගය 180යි. දැන් DAB කෝණයේ විශාලත්වය අහන්නේ. කොහෙද ඉන්නේ බලන්න. DAB මෙන්න මෙයාව තමයි අහන්නේ. මම යාව පොඩ්ඩක් highlight කරලා තියාගන්නම් x වගේ දාලා. මේ බලන්න ඔයා දැනගන්න ඕනේ ප්‍රමේය. ඒ තමයි දීලා තියෙන ලක්ෂ මේ පාද දෙකක් සමානයි කියලා දීලා තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ වල සමාන පාද ඉදිරියෙන් පිහිටි කෝණද සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x කියලා ගන්න පුළුවන්. ඕක තමයි ප්‍රමේය. එහෙනම් මෙයා x නම් මේ සමද්විපාද ත්‍රිකෝණයක් මෙයා. මෙයත් සමානයි. එහෙනම් එයත් x කියලා ගත්ත හැකි. නේද? ඒ වගේම මේ ත්‍රිකෝණය බලන්නකෝ. මේ පාදේ සමානයිලු. ඒකට ඉස්සරහින් ඉන්න කෝණත් මොකද වෙන්නේ? එහෙනම් ඒවත් සමානයි. මෙයා 30යි නම් මෙයාත් කීයද? 30යි අංශක කියලා ගත්ත හැකි. හරි. ඔයා කලින් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. එහෙනම් මේ ත්‍රිකෝණේ මෙයා 30යි මෙයා 30යි කියන්නේ 60යි. මේ කෝණේ කීයද වෙන්නේ නම් 120යි. අපිට සරල රේඛාවක් කියලා දීලා තිනවා මෙයා 120යි නම් සම්පූර්ණ කෝණ 180යිනේ. මේ කෝණේ කීයද? අංශක 60යි. එහෙනම් මෙයා x නම් මෙයාත් x නේ. එහෙනම් මෙයා 60යි අංශක කියලා උත්තරේ ගන්න පුළුවන්. නේද? DAB කෝණයේ අගය අංශක 60යි. නැත්තම් මෙහෙම ප්‍රමේයයක් තියෙනවා. මේ බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය C කියලා දාන්නම්කෝ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. A ධන B සමානයි C කියලා ගන්න පුළුවන්. හරිද දරුවෝ? දැන් මේ බලන්නකෝ. මෙයා 120යි නම් කවුද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. මෙයාගේ අගය දන්නවා නම් මෙයයි එකතු කරලා 180යි කියලා ගන්න පුළුවන්. හරි. ඔය ඕනේ ක්‍රමයකින් හදන්න පුළුවන්. නැත්තම් මෙයාව 120යි හදන්න නැතුව මේ බලන්නකෝ. මේ කෝණේ සැලකුවොත් මෙයා 60යි කියලා ගන්න පුළුවන්. කෙලින්ම මේකේ. මෙයා 30යි. එහෙනම් මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකන්නේ. මෙයා 60යි. මේක 60යි නම් මේකත් 60යි. ඒ ඕනේ ක්‍රමයකින් හදන්න පුළුවන්. උත්තරේ තමයි හරියන්න ඕනේ. ඊට පස්සේ බලන්න 26.3 සමානයි 10 1.42. right. ලඝු සම්බන්ධ ගානක් නේද? මේකේ අහනවා LG 26.3 අගය කීයද කියලා. LG 26.3 සමානයි කීයද කියලා අහන්නේ. right. ලඝු සහ දර්ශක අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ බලන්නකෝ. මම ලියනවා මෙහෙම එකක්. දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද? 8යි නේද? දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. මෙයාව ලඝු කරලා ලියන්න පුළුවන් මට. ලඝු කරලා ලියනකොට පොඩි ක්‍රමයක් තියෙයි බලාගන්න. ලඝු කරනවා කියන්න සංකේතයක් දැම්මා. දර්ශකයේ පාදයයි ලඝු ගණකයේ පාදයයි තමයි මෙතනින් එන්නේ. මෙයා දර්ශකයේ කවුද? පාදය. මෙයා දර්ශකය. මෙයා තමයි පිළිතුර. මේ බලන්නකෝ. දර්ශකයේ පාදයයි ලඝු ගණකයේ පාදයයි සමානයි. සාමාන්‍ය අපි ලඝු කරන්නේ විශාල එක්කෙනෙන්නේ. කවුද මේක ඉන්න ලොකු එක්කෙනා? එහෙනම් උත්තරේට තියෙන එක්කෙනා තමයි ලොකුම එක්කෙනා ඉන්නේ. මේ බලන්නකෝ. දෙකේ පාදයෙන් 8 ලඝු කරපුවාම දර්ශකයේ ලෙස පිළිතුර ලැබේ. එහෙනම් උත්තරේට යන්නේ ලඝු වල දර්ශකයේ තමයි පිළිතුරක් විදිහට. ඒක ඔළුවේ තියාගෙන යම් බලන්න අතෙන්ට. මේ කොහොමද ලියන්න පුළුවන්? ලඝු කවුද පාදය? 10 පාදයට කවුද ලඝු කරන්නේ? එහෙනම් මෙයා තමයි මේ ලොකුම එක්කෙනා ලඝු කරේ 8. එහෙනම් 26.3 ඉන්නේ සමානයි. දර්ශකයේ යනවා පිළිතුරක් ලෙස 1.4යි
2යි. දැන් ඇවිල්ලා තියෙන්නේ උත්තරේ ටිකක් දුර යනකම්. දැන් මේ බලන්නකෝ. හැබැයි අපෙන් අහන්නේ LG 26.3. මේ පොඩි ක්‍රමයක් තියෙනවා මතක තියාගන්න. ලඝු 10 පාදයට කියන කට්ටියට අපිට වෙනම ලියන්න පුළුවන් LG කියලා. එහෙනම් LG 26.3 සමානයි උත්තරේ කීයද? මෙතන උත්තරේ ඉන්නේ 1.42. ලඝු සම්බන්ධ චූටි ගැටලුවක්. ඔන්න පළවෙනි පිටුව හරි. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර වූ ඍජු කෝණාංශ හැඩති පතුලේ අරේ 14යි සෙන්ටිමීටර වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. මේ බලන්නකෝ. වර්ගඵලය 880ක් වූ ඍජු කෝණාංශාකාර කඩදාසියක්. මෙන්න මේකේ කඩදාසියේ වර්ගඵලය 880යිලු වර්ග සෙන්ටිමීටර්. හරිද? ඔය කඩදාසිය අරගෙන මෙන්න මේ වගේ සිලින්ඩරයක කවුද වක්‍ර පෘෂ්ඨය මෙයානේ වැසෙන හින්දා හරියටම කොහොම අලවලාලු. කොහොම වඩක් තමයි කරලා තියෙන්නේ. පතුලේ අරය 14යිලු. පතුලේ හරි උඩ හරි අරය සමානයිනේ. 14යි සෙන්ටිමීටර් කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙන යලවැද්ද සිලින්ඩරේ උස නැත්තම් h height එක හොයන්න තියෙන්නේ. දැන් ඔයා දන්න සූත්‍රයක් නේද? ඔයා මොනවද දන්නේ නැහැ කියලා හිතන්නකෝ. මේකේ කියලා තිබ්බා ඉස්සරහා කොටසේ පාඩම පටන් ගනිද්දිම පාඩම නෙමෙයි පේපරේ අරය RS උස h ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය 2πr/h වේලු. මේ වර්ගඵලය ගන්න පුළුවන් ලෝපි 2πr/h කියන සූත්‍රයෙන්. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි එයා සම්පූර්ණයෙන්ම වැසෙන විදිහට නෑ. අරයාල වල තියෙන්නේ. එහෙනම් ඒ වර්ගඵලෙයි සමාන වෙන්න ඕනේ. 880ට නේද? බලමු දැන් 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි ගුණ කිරීම r කියන්නේ කීයද 14යි එයා ගුණ කිරීම h දන්නේ නැහැ හොයන්නෙත් එයා 880යි කියලා ගත්ත හැකි නේද? දැන් මේ බලන්න හැම වෙලේම මං කිව්වේ මෙයත් එක්ක මෙයා කැපෙනවා කියලා 2යි 22 වරක් 2 44යි 44 ඒවා 2 88යි කියලා ගත්ත හැකි. එතන 88 මේ 88න් මං කපනවා h සමානයි කෙලින්ම 10යි කියලා උත්තරේ එනවා. එහෙනම් අදාළ සිලින්ඩරේ උස කීයද? සෙන්ටිමීටර් 10යි කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න කීයද කවුද ඉන්නේ කියලා. ABCD යනු වෘත්තයේ මත පිහිටි ලක්ෂ 4කි. දී ඇති තොරතුරු අනුව DEC විශාලත්වය හොයන්නලු. right. ඔන්න වෘත්තයක් තියෙනවා. බලන්න කොහොමද දීලා තියෙන්නේ කියලා. කොහොම තමයි දීලා තියෙන්නේ නේද? ABCD කොහොම තමයි යන්නේ. දැන් E කියලා තියෙනවා මෙතෙන්ට යනකොට. ABCD E right. බලන්න මෙතන කෝණේ අංශක 15යි කියලා දීලා තියෙනවා. මෙයා අංශක 15යිලු. මෙයා අංශක 45යි කියලා දීලා තියෙනවා. ඔය කට්ටියව නේද? sorry. මෙයා අංශක 40යි කියලා දීලා තියෙන්නේ. ඔච්චරයි දීලා තියෙන්නේ. T යති තොරතුරු අනුව DEC විශාලත්වය හොයන්න තියෙනවා. DEC මෙන්න මේ කෝණේ තමයි අහන්නේ වාගේ. පැහැදිලි වෙන්න මම එකක් දාගත්තා. right. දැන් ඔයා දැනගන්න ඕනේ කොටස් ටිකක් තියෙනවා මේකෙන්. ඒ තමයි එකම ඛණ්ඩයේ කෝණ කියලා જાතියක් තියෙනවා. මේ බලන්නකෝ. මේ ගාන හදන්න නම් මේ දැනුම ඔයා ගාව තියෙන්න ඕනේ. එකම තැනකින් පටන් ගන්න. මම මේ ලක්ෂ 2 AB කියලා ගන්නම්කෝ. ඔය වගේ ලක්ෂ 2කින් පටන් අරගෙන වෘත්තයේ පරිධියට යන ඕනෑම කෝණයක් එකම ඛණ්ඩයේ කෝණයක් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ මෙතන ඡාප දෙක වෙන වුණාම මෙයා මහා ඡාපය මෙයා සුළු ඡාපය කියලා ගන්නවනේ. මතකද ඒවා 7 වසරේ 8 වසරේ ගත්තේ. ඒකෙන් මේක දෙකට මැදින් බෙන් වුණාම ජාය මගේ මේක මහා ඛණ්ඩය මෙයා සුළු ඛණ්ඩය. නැත්තම් කුඩා වෘත්ත ඛණ්ඩය කියලා ගත්තා. මහා වෘත්ත ඛණ්ඩය සුළු වෘත්ත ඛණ්ඩය. කොහොමද ගත්තේ? ඒ වගේ එකම ඛණ්ඩය මහා වෘත්ත ඛණ්ඩය මත හැදෙන කට්ටිය එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා ප්‍රමේයයක් තියෙනවා. ඒක තමයි මෙතෙන්ට යොදන්න තියෙන්නේ. බලන්න මෙයා එකම ඛණ්ඩයේ කෝණ මේ දෙන්නම මෙයා 40යි නම් මෙයාත් 40යි.
නේද? මෙයා 15යි නම් මෙයාත් 15යි. ඇයි? මේ DC ලක්ෂ දෙකෙන් පටන් ගන්න තමයි කෝණ දෙක යන්නේ. right. දැන් බලන්න මේ මම වෙන්න මේ ත්‍රිකෝණය අඳිනවා. මෙන්න මෙයා. මෙන්න මේක තමයි මේ යන්නේ මම මෙතන. right. මේකනේ හොයන්න තියෙන්නේ. මෙයා 40යි, මෙයා 15යි. right. දැන් ඔයා කලින් ඉගෙන ගත්තා. මොනවා හරි ත්‍රිකෝණයක පාදයක් දික්කිනිමින් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙයා 40යි මෙයා 15යි කියන්නේ මෙයාගේ එකතුව මේ දෙන්නාගේ එකතුවට සමානයි. නේද? 40යි 15යි කියන්නේ 55යි. DEC කෝණේ අගය කීයද ගන්න පුළුවන්? 55යි අංශක කියලා ගන්න පුළුවන් අපිට. right. වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේය දාපු තැනක් තමයි A. ඊළඟ විසඳන්න x වර්ගයේ ඍණ 36 සමානයි බිඳුවයි කියලා ඔන්න දීලා තියෙනවා. x වර්ගයේ ඍණ 36 සමානයි බිඳුවයි. මේ බලන්නකෝ. මේ x වර්ගයේ ඍණ 36 සමානයි බිඳුවයි. ඔයාට මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ. මෙයා 36 පූර්ණ වර්ග පදයක් නේද? මේ වගේ ලියන්න පුළුවන් අපිට 6 වර්ගය නේද? ඒ වගේ මෙයාව දාන්න පුළුවන් අපිට x වර්ගය ඍණ 6 වර්ගය සමානයි බිඳුවයි කියලා ගත්ත හැකි. right. මතකද? මේ වර්ග දෙකක අඩු කිරීමක් නැත්නම් අන්තරයක්. සාධක දෙකයි. මොනවද? මේ දෙන්න නැතුව වර්ගපද නැතුව එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ විදිහට අපිට ලියන්න පුළුවන්. x ධන 6යි අනිත් එක්කෙනා තමයි x ඍණ 6යි කියලා ගත්ත හැකි. සමානයි බිඳුව හැමම තියෙනවා. මේ වර්ග දෙක අතරේ සාධක දෙකයි එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ. ඔය විදිහට ගත්ත හැකි. දැන් බලන්නකෝ මේ මොකද්ද වෙන්නේ? මෙතන බිඳුවෙන් ಗುಣ කරලා මේ මොනවා හරි සංඛ්‍යාවක් බිඳුවෙන් ಗುಣ කරොත් උත්තරේ බිඳුවයි. ඔයා දන්නවා ඒක. එක් වරක් බිඳුව බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. ඒ වගේ මම දන්නේ මෙයාගේද අගේ බිඳුව කියලා. එහෙම අවස්ථාවක මම ගන්නවා මෙහෙම x ධන 6 සමානයි බිඳුව හෝ කවුරු වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. x ඍණ 6 සමානයි බිඳුවයි. ඔය දෙන්නෙන් ඕන එක්කෙනෙක් බිඳුව වෙන්න පුළුවන්. right. දැන් සුළු කරමු. x සමානයි ධන 6 එහා පැත්තට යද්දි ඍණ 6ක් වෙනවා. හෝ ඍණ 6 එහා පැත්තට යද්දි ධන 6ක් වෙනවා. x සමානයි ධන 6යි කියලා. උත්තර දෙකක් එනවා මේ ගානේ. ඔයාට උත්තර දෙකක් එන්න ඕනේ. ඒ තමයි x සමානයි ඍණ 6 හෝ x සමානයි ධන 6. මතක තියාගන්න වර්ග දෙකක අන්තරේ සාධක දෙකකි මොනවද? වර්ගපද නැතුව එක්කෙනෙක් ඍණ අනිත් එක්කෙනා ධන. මතක ඇති ලිව්වා පාඩම් ඉගෙන ගනිද්දී. a වර්ගයේ ඍණ b වර්ගයේ සාධක මොනවද? a ඍණ b a ධන b. ආන් මේ වගේ. ඊළඟට ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාවයේ ලීටර් 480ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවීමට මිනිත්තු 8ක් ගත වේලු. බලන්න නලයෙන් ජලය ගලා එන ශීඝ්‍රතාවය සොයන්න. right. ශීඝ්‍රතාවයේ පාඩමට සම්බන්ධ ගැටලුවක්. ඔන්නෝම ටැංකියක් තියනවලු. මේ බලන්නකෝ. ටැංකියක් තියනවලු. මේකට මේ වගේ නලයකින් ජලය ගලාගෙන එනවලු. කොහොමද කියන්නේ? ධාරිතාවය ලීටර් 480යි මේ ටැංකියේ. 480යි ලීටර්. එයා හරි. සම්පූර්ණයෙන් පිරවීමට මිනිත්තු 8යිලු ගත වෙන්නේ. 8යි මිනිත්තු. ඔන්න බලන්න. අදාළ තොරතුරු ටික මම ටක් ගාලා කටසටහනේ දා ගන්නවා. නලයෙන් ජලය ගලා යන ශීඝ්‍රතාවයනේ හොයන්නේ. ඔයා දන්නවා 10 වසරේ ශීඝ්‍රතාවයක් හොයද්දී මතකද? දුන්න පළවෙනි ශීඝ්‍රතාවය දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය ලෙස හඳුන්වයි. ඒ වගේම පරිමා ශීඝ්‍රතාවය හෙව්වා පරිමා වෙනස බෙදීම ගත වූ කාලයේ. මේ බලන්නකෝ. මේකට අදාළ සූත්‍රය මම දෙන්නම්. පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමාවේ වෙනස. පරිමා වෙනස බෙදීම ගත වූ කාලය කියලා එන්නේ. පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. ඕකෙන් හොයන්න පුළුවන් පරිමා ශීඝ්‍රතාවය නැත්නම් ජලය ගලා එන ශීඝ්‍රතාවය. හරි. පරිමා වෙනස වතුර බිඳුවක්වත් තිබෙන්නේ නැහැ 480 වෙනකම් පිරීලා. එහෙනම් ලීටර්
480යි. අදාළ කාලය හොයන් තියෙන්නේ කියලා නෑනේ මිනිත්තු 8ක්ලු ගත වෙන්නේ. හරි. මං 8යි මිනිත්තු වලින් බෙදනවා මේක. කොහොමද උත්තරේ එන්නේ? 480 8ෙන් බෙදපුවාම අපිට උත්තරේ කීයද එන්නේ? හරි. මේ එහෙම බලන්න බෙදන්න බැයි නම් 8 වරක් 6 48යිනේ. නැත්තම් මම මෙයාව බෙදනවා 4ෙන්. කීයද? 2යි. මෙයා 4ෙන් බෙදපුවාම 12යි. 120 දෙකෙන් බෙදපුවාම 60යි. ලීටර් මිනිත්තුවට ලීටර් 60යි කියලා එන්නේ. ඔන්න එයාවත් හරි. 11 වෙනියා නේද? පේපරෙන් අඩක් විතර දැනට ඉවර වෙන්න යන්නේ. බලන්න 12 වෙනි ගාන. සුදුසු වචන යොදා හිතන් පුරවන්න කියලා කෙනෙක් ඉන්නවා. බලන්න සමාන්තර ආශ්‍රයයක් ගැන කියන්නේ 10 වසරට අදාළ පාඩම. right. සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙච්ච චතුරස්‍රයකට අපි කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ වගේ ලක්ෂණ මේ හැම ලක්ෂණයක්ම මේ වගේ තියෙනවා. සම්මුඛ පාද හා සමාන හා සමාන්තර වෙන්න ඕනේ. හරි. සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ ටිකක් තියෙනවා. පොඩ්ඩක් බලා ගන්නකෝ. මේ සම්මුඛ පාද මෙයාට ඉස්සරහින් ඉන්න පාදෙට කියනවා සම්මුඛව ඉන්න පාදේ. සම්මුඛ පාද සමානයි. සමාන වේ. හරිද? සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ. ඊළඟ පොයින්ට් එක ඔයාගේ. හරිද? සම්මුඛ පාද සමාන්තර වේ. සමාන්තරත් වෙනවා. මම දාන්නම්කෝ සමාන්තර වේ. ඊට පස්සේ මතක තියාගන්න සමාන්තර ආශ්‍රයේ මෙයාට ඉස්සරහින් ඉන්න කෝණේ අනිත් පැත්තෙත් ඉන්නේ ඒ කෝණෙමයි. මෙයා 60යි නම් මෙයාත් 60යි. මෙයා 120යි නම් මෙයාත් 120යි. ඒ වගේ අපි කියනවා සමාන්තර ආශ්‍රයේ තව ලක්ෂණයක් සම්මුඛ කෝණ සමාන වේ. කෝණ සමාන වේ. ඊට පස්සේ තව ලක්ෂණයක් තියෙනවා. මේ බලන්න සම්මුඛව තියෙන කෝණ දෙකක් යාලන විදිහට රේඛාවක් ගහනවා. මේ රේඛාවට කියනවා විකර්ණයක් කියලා. ඒ වගේ මෙයා යාලන විදිහට ගහන්න පුළුවන්. එක් විකර්ණය මගින් වර්ගඵලය හරියටම දෙකට මැදින් බෙදෙනවා. සම්පූර්ණ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 40යි නම් මෙයා 20යි මෙයා 20යි වෙන විදිහට බෙදෙන්නේ. හරිද? දැන් මේ බලන්නකෝ මං කිව්වා මොකද්ද? එක් විකර්ණය මගින් විකර්ණ දෙකෙන් ඕන එකක්. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේද වේ. මතක තියාගන්න. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේද වේ. ඊළඟ එක්කෙනා විකර්ණ දෙකක් එකිනෙක ගැහුවොත් හරහට දෙන්නම එකට සෙට් වෙන විදිහට විකර්ණත් එකිනෙක සමච්ඡේද වෙනවා. ඒ කියන්නේ මේ විකර්ණෙට මේ විකර්ණය සමානයි. මේ විකර්ණේ දෙකට මැදින් බෙදෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. right. ඔය බලන්න ලක්ෂණ පහක් තියෙනවා මතක තියාගන්න සමාන්තර ආශ්‍රයේ. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන්තරයි කියලා ගන්නත් පුළුවන්. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ මගින් එකිනෙක විකර්ණයක් ගැහුවොත් වර්ගඵලය හරියටම දෙකට මැදින් බෙදෙනවා කියලා කියන්නේ. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේද වේ. ඒ වගේම තමයි විකර්ණ එකිනෙකට සමච්ඡේද වෙනවා. මේ විකර්ණී හිතන්න මෙයාගේ දිග 20යි මෙයාගේ දිග 10යි කියලා. හරියටම මෙයා බෙදෙන්නේ මෙයා 20යි නම් දෙකට බෙදෙන්නේ මෙයා 10යි මෙයා 10යි වෙන විදිහට. මෙයා 10යි නම් මෙයා 5යි වෙන විදිහට හරියටම දෙකට මැදින් බෙදෙනවා. කොහොම වැඩක් තමයි වෙන්නේ. හරි. සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ ටික කියලා දුන්නා. බලන්න ගානේ මොකක්ද තියෙන්නේ කියලා ඉස්තෙන් පුරවන්නයි තියෙන්නේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ
කවුද සමාන වෙන්නේ? සම්මුඛව ඉන්න පාද කෝණ සමාන වෙනවා. ওই දෙකෙන් ඕන එකක් තිබ්බහම ලකුණු තියෙනවා. ඊළඟට කියනවා සමාන්තර අස්සේ එක් එක් විකර්ණය මගින් කවුද සමච්ඡේද වෙන්නේ? වර්ගඵලයේ සමච්ඡේද වේ. උතෙන්ට ස්ථාන දෙක පුරවනාට ලකුණු දෙකයි. right. මතක තියාගන්න පොයින්ට් ටික. ඊළඟ කවුද ඉන්නේ බලන්න. පැතිවල 1 සිට 6 තෙක් අංක යොදා ඇති සම්බර ධාතු කැටයක් පිටලීමේදී දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව හොයන්නලු. මේ බලන්න ධාතු කැටයක් ගණකයක් වගේ නේද? 1 2 3 අනිත් කට්ටිය පේන්නේ නැහැ මං. කියන්න නැතුව ඉන්නම්කෝ. ඔය වගේ අනිත් පැත්තේ තියෙනවා 4 5 6. 6ට යනකන්නේ දාන්න පුළුවන්. 1 සිට 6 තෙක් අංක යොදා ඇති සම්බර ධාතු කැටයක් පෙරලීමේදී දෙකේ ගුණාකාරයක්. දෙකේ ගුණාකාර කියන්නේ මොනවද? 2 4 6 එන්න පුළුවන් නේද? තුනේ ගුණාකාරයක්. තුනේ ගුණාකාර කියන්නේ මොනවද? 3 6 9 තියෙන්න පුළුවන්ද? බෑනේ. සාදු කැටේ 9 නෑනේ. 3යි 6යි. මේ බලන්න. හෝ ලැබීමේ සම්භාවිතාව සොයන්නලු. right. ධාතු කැටේ එන්න පුළුවන් උපරිම අවයව ගාන කීයද? නැත්තම් සිද්ධියක සම්භාවිතාව හොයන්නේ අපි කොහමද? මුළු අවයව ගාන අදාළ සිද්ධියේ අවයව ගාන උඩ දානවා. සිද්ධියේ අවයව අදාළ එක්කෙනාගේ සම්භාවිතාව හොයන්නේ විදිහට සම්භාවිතාව හොයන්න පුළුවන් අදාළ සිද්ධියේ නැත්තම් මුළු අවයව ගාන සිද්ධියේ අවයව ගාන විදිහට භාගයක් විදිහට ප්‍රකාශ කරනවා. කොහොමද සම්භාවිතාව හොයන්නේ නම් මුළු අවයව ගාන එකේ ඉඳන් 6ට යනකම් තියෙනවනේ. එහෙනම් එන්න පුළුවන් මුළු අවයව ගාන 6යි. අදාළ සිද්ධියේ අවයව ගාන කොහොමද අහන්නේ? දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක්. 2 ගන්න පුළුවන් 4 ගන්න පුළුවන් 6 ගන්න පුළුවන් 3යි 4යි 5ක් වෙනවද අය? නෑ. 6 කියන එක නම් මෙතනත් ඉන්නවනේ. එක අවයවයක් ගත්තා. අපි සාමාන්‍යයෙන් එකපාරක් අවයවයක් ගත්තාම නේද? එක අවයවයක් ගන්න එකපාරයි. මතක ඇති වාට එක. 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙයාව සරල කරලා ඕනනම් දෙකෙන් බෙදලා ලියන්න පුළුවන්. දෙකෙන් කැපුවොත් 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3න් 2යි නැත්තම් 6න් 4යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ওই දෙකෙන් ඕන එකට ලකුණු තියෙනවා. ඊට පස්සේ බලන්න දැන් හරියටම පේපරේ ඉන්නේ මැද හරිය වගේ. සිද්ධියක සම්භාවිතාවය ගන්න කොහොමද? සිද්ධියේ මුළු අවයව ගාන උඩ අදාළ සිද්ධියට අවයව අදාළ කට්ටිය තමයි උඩින් දාන්නේ. අදාළ සිද්ධියේ අවයව ගාන මුළු අවයව ගාන යට. ඊට පස්සේ බලන්න වෘත්තයක් තියෙනවා. වෘත්ත එනවා වැඩි නේද පේපරේ? දැන් යන්න වෘත්ත. 14 වෙනි ගාන PQ කියන්නේ විස්කම්භයලු. PQ කියන්නේ විස්කම්භය. ඊට පස්සේ ඇඳලා තියෙනවා තව එක්කෙනෙක් ඔන්න ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. තව ඔන්න දාලා තියෙන්නේ නේද? PQ R S කියලා තියෙන්නේ. right. මෙයා 110යි අංශක කියලා තියෙනවා. බලන්න ඔයාගේ පේපරේ 110යි. මෙයා එක් අංශක 2018 පේපරේ කීවෙනි ගානද මේ? 14 වෙනි ගාන. දී යති තොරතුරු අනුව PQ විස්කම්භයලු. තොරතුරු අනුව x වල අගය හොයන්නලු. මෙයාව තමයි හොයන්න තියෙන්නේ. බලමු අපි කොහොමද ගානට බහින්නේ කියලා. 10 වසරෙන් අහලා තියෙන ගානක්. හරි. ඔයා මේ ගාන හදන්න නම් දැනගන්න ඕනේ දෙන්නෙක් ඉන්නවා. මේ බලන්න ප්‍රමේයයන් විදිහට මම කියලා දෙන්නම්. ඒ තමයි පළවෙනි එක අර්ධ වෘත්තයක කෝණය අංශක 90යි කියන එක. හරිද? මෙයාගේ හැම වෙලෙම අංශක 90ක් PQ විස්කම්භයක් කියලා තියෙනවනේ. එයත් එක්ක නිර්මාණය කරලා තියෙනවා පරිධියේ ස්පර්ශ වෙන්න කෝණයක්. ඒ කෝණය හැම වෙලෙම අංශක 90ක් වෙන්නේ. අර්ධ වෘත්තයක කෝණය අංශක 90ක් වේ. එහෙනම් ඒ ප්‍රමේයයෙන් මට ගන්න පුළුවන් මෙන්න මෙතන අගය අංශක 90යි කියන එක. ඔයා දැනගන්න ඕනේ කෙනෙක්. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ කියලා. දැන් මේ අගයන් ටික දන්නවා. මෙයා දන්නෙත් නැහැ, මේක දන්නෙත් නැහැ. නේද? මෙතන අගය දන්නෙත් නැහැ. ඔයාගෙන් හොයන්න තියෙන්නේ x. right. මේ බලන්නකෝ. සම්පූර්ණ වෘත්තෙ මතම ඉන්න
චතුරස්‍රයක් දීලා තියෙන්නේ. ඔහොම එකක් නේ අදලා තියෙන්නේ. ශීර්ෂ හතරම චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයේ ස්පර්ශ වෙලා තියෙනවා නම් මේවට කියනවා දරුවෝ වෘත්ත චතුරස්‍ර කියලා. හරිද? ඔයා 10 වසරේ ඉගෙන ගන්න 31 වෙනි පාඩම මට මතක විදිහට. හරිද? වෘත්තයක කෝණ පාඩමේ තමයි මෙන්න මෙයාව තියෙන්නේ. හරි. දැන් 31 වෙනි පාඩම බලන්න මම හිතන විදිහට මට මතක ඒක. දැන් ඔයා මතක තියාගන්න ඕනේ මෙහෙම දෙයක්. වෘත්ත චතුරස්‍රයේ ශීර්ෂ හතරම ස්පර්ශ වෙලා තියෙනවා වෘත්තයක් ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේ වගේ චතුරස්‍ර වලට කියනවා වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ වලට පොඩි ප්‍රමේයයක් තියෙනවා. ඒ තමයි වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන එක. මේ සම්මුඛ කෝණ වල අග එකතු කරොත් අංශක 180ක් වෙනවා. මේ දෙන්න එකතු කරත් 180යි. හොඳට මතක තියාගන්න. වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එයත් එක්ක මේ බලන්නකෝ මෙයාගේ සම්මුඛ කෝණේ මෙයානේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න නම් මෙයා කීයක්ද වෙන්න ඕනේ? 70ක් නේද? 110යි 70යි කියන්නේ 180යි. දැන් හොයන්න පුළුවන් අපිට x වලගේ කොහොමද හොයන්නේ? x එකතු කිරීම 90යි අංශක එකතු කිරීම 70යි අංශක සමානයි. කවුද එන්නේ? 180යි. ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි කියන එක. හරි. 90යි 70යි කියන්නේ 160යි. 180ෙන් 160ක් ගිහුවම x සමානයි 20යි අංශක කියලා එනවා උත්තරේ. මෙයාගේ අගේ කීයද? අංශක 20යි කියලා හොයන්න පුළුවන්. හරි. ඔයා දැනගන්න ඕනේ ප්‍රමේයන් දෙකක්. අලුතෙන් දැනගත්ත ඒවා මොනවද? අර්ධ වෘත්තයක කෝණයේ අංශක 90කි. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මතක තියාගන්න. 15 වෙනි ගානේ තියෙනවා මෙම වගුවට අනුව ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තෙකු ගෙවිය යුතු ආදායම් බද්ද අහන්නේ. ඔයාගේ වගුවේ තියෙනවා මොකද්ද? පළමු ලක්ෂ 5 බදු වලින් නිදහස්ලු. එහෙනම් පළවෙනි ලක්ෂ 5 ගන්න ඇල්ලු. මෙයා ලක්ෂ 8ක් ගන්න එක්කනේ. වාර්ෂික ආදායම. හොඳයි නේද? ලක්ෂ 8ක් තියෙන්නේ. මදි වගේ නේ. එතකොට මෙයාගෙන් පළවෙනි ලක්ෂ 5න් අඩු කරනවා බදු වලින් නිදහස් නිසා. එහෙනම් ඊළඟට එන්නේ ලක්ෂ 3යි ඉතුරු. හරිද? මෙයාගෙන් කියනවා ලබන පුද්ගලයෙක් තැනැත්තෙකු ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්නලු. හරි. වගුවේ තියෙනවා පළවෙනි ලක්ෂ 5 බදු වලින් නිදහස් කරාම ඕන්න. ඉතුරුයි ලක්ෂ 3ක්. ඊළඟ ලක්ෂ 5 ඇතුළ ප්‍රමාණයේ තියෙන කට්ටිය. හරිද? ලක්ෂ 3 තියෙනවානේ අදාළ ලක්ෂ 5 ඇතුලේ. එයාගෙන් ගන්නවලු 104ක බදු ප්‍රමාණයක්. එහෙනම් ලක්ෂ 3කට 100ට කොච්චරක්ද? 4ක් බලන්න ඕනේ. 3 අරක් 4 12යි 12000යි කියලා එනවා උත්තරේ. නේද? අදාළ ආදායම් බද්ද කොපමණද? රුපියල් 12000යි. එයා නම් ටිකක් ලේසි එක්කෙනෙක්. ආදායම් බදු වලින් අදාළ බදු ප්‍රමාණය නිදහස් නම් අදාළ ප්‍රමාණය නිදහස් කරලා ඉතුරු ටිකට තමයි බලන්න වෙන්නේ. ඊළඟ බලන්න මෙහි දැක්වෙන්නේ අරේ සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත රූපයකි. මේ සංයුක්ත රූපයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. බලන්න වෘත්ත කෑලි කොහෙන් වුණත් ගාවනවා. අරය 7ක් වෙච්ච වෘත්තයක්ලු 7 සෙන්ටිමීටර්. මෙන්න මෙයත් 7යි කියලා දීලා තියෙනවා. හරි. දැන් ඔයාට හොයන්න තියෙන්නේ මුළු රූපයේ වර්ගඵලය රයිට්. කොහොමද අපි ත්‍රිකෝණ වල වර්ගඵල හෙව්වේ? මතකද? භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඕකෙන්නේ හෙව්වේ රයිට්. දැන් මේ ත්‍රිකෝණය අනිත් පැත්ත හැල්ලා ඉන්නේ. මෙයාගේ ආධාරකය වෙන්නේ කවුද? 7යි 7යි 14යි. නේද? භාගයයි ආධාරකය කියන්නේ 14යි සෙන්ටිමීටර්. ගුණ කිරීම ලම්බ උස කියන්නේ කවුද? 7යි සෙන්ටිමීටර්. රයිට්. මෙයාගෙන් කපපුවාම 7යි 4ක් 7 කීයද? 49යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. ඔන්න එක්කෙනෙක් නම් හොයාගත්තා. මෙන්න මේ මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒත් එක්කම අර්ධ වෘත්තයක් තියෙනවා. කොහොමද වර්ගඵලය හොයන්නේ? වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? 5r වර්ගය. 5r වර්ගය. ඒ වගේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මොකද්ද? 5r වර්ගයේ වාරයක්
360න් θ අදාළ කෝණය ආදේශ කරන්න තියෙන්නේ. නේද? මෙතන තියෙන ගුරුත්වෙන් භාගයක්නේ. එහෙනම් මම දානවා πr වර්ගයේ වාරයක් 360න් 180යි කියන්නේ දෙකෙන් එකයි. නේද? ආදේශ කරලා බලමු. 7න් 22 ගුණ කිරීම. අර ඒ කියන්නේ කීයද? 7යි. ගුණ කිරීම 7. ගුණ කිරීම දෙකෙන් එක කොමනෙන්නේ මේ 4 මේ 7 කැපුණා. 22 දෙකෙන් කපපුවාම 11යි. 11 ඒව 7ක් කියන්නේ 77යි. වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. 77යි වර්ග සෙන්ටිමීටර්. right. දෙන්න එකතු කරපු ගමන් කවුද එන්නේ? 9යි 7යි කියන්නේ 16න් 6 දානවා එකක් ඉතුරුයි. 7යි 4යි කියන්නේ 11යි ඉතුරු එකයි 12යි වර්ග සෙන්ටිමීටර්. right. අර්ධ වෘත්තයයි ත්‍රිකෝණයයි දෙන්නගෙම එකතු කරා. එහෙනම් මුළු රූපයේ වර්ගඵලය නේද මේ? කීය දෙන්නේ? 126යි වර්ග සෙන්ටිමීටර්. මෙන්න ත්‍රිකෝණේ මෙන්න අර්ධ වෘත්තයේ. දී ඇති තොරතුරු අනුව x වල අගය සොයන්නලු. ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ. කොහොමද ත්‍රිකෝණේ තියෙන්නේ බලන්න. ඔන්න ඔහොම තමයි තියෙන්නේ ත්‍රිකෝණේ. නේද? දීලා තියෙනවා මේ පාදයට සමානයිලු, මෙයා මෙයාට සමානයිලු, දෙකට මැදින් බෙදලා ABCD EF කියලා තියෙන්නේ. මෙයා E මෙයා F. right. අංශක 20යි කියලා දීලා තියෙනවා මෙතන. මෙයා අංශක 100යි කියලා දීලා තියෙනවා. ඔච්චරයි දීලා තියෙන තොරතුරු. හරි. අපෙන් අහනවා දී ඇති තොරතුරු අනුව x කොහෙද ඉන්නේ? මෙතන ඉන්නේ. x වල අගය හොයන්නයි තියෙන්නේ. x වල අගය හොයන්න කියලා තියෙන්නේ. right. ඔයා මතක තියාගන්න මේක මොන පාඩමකට සම්බන්ධයිද? 11 වසරේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට සම්බන්ධයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේ බලන්නකෝ. මම මෙහෙම එකක් අඳිනවා. මේ පාදෙට මේ පාදේ සමානයි කියන්නේ මධ්‍ය ලක්ෂය. මේ පාදේ සමානයි මෙන්න මෙතන දෙකට මැදින් බෙදුවහම මෙයා. ත්‍රිකෝණයක හරිද? පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. ඉතිරි පාදයට සමාන්තර වන අතර, ඒ කියන්නේ මෙයා මෙයාට සමාන්තරයි. ඉතිරි පාදයට සමාන්තර වන අතර මෙයා 2යි x නම් මෙයා 1 කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදය මේ දිගින් හරි අඩකි. ඔය ටික මතක තියාගන්න. දැන් මම දානවා එක මෙතෙන්ට. මේ ත්‍රිකෝණේ සැලකුවොත් මෙයා නෙවෙයි මේ දිගින් ලොකු එක්කෙනා. මේ ටික නැතුව මේ බලන්නකෝ. පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාවන්නේ. ඉතිරි පාදයට සමාන්තරයි කියලා මට ලකුණ දාන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් ගන්නෙ. right. එහෙනම් මෙයා 100යි නම් මේකත් කීයද? 100යි අංශක කියලා ගත්ත හැකි. දැන් සමාන්තර රේඛානේ එකම තැන වගේ ඉන්නේ කට්ටියම. right. දැන් බලන්න මම මේ මෙතන තියෙන ත්‍රිකෝණය අඳිනවා. මෙයා 20යි. මෙයා x මෙයා 100යි. ඔයා දැන් දන්නවා මේක හදන හැටි. කොහමද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුර සමානයි. එහෙනම් 20යි අංශක එකතු කිරීම x අංශක සමානයි 100යි. x සමානයි 100න් 20ක් අඩු කරපුවම කීයද? 80යි අංශක කියලා උත්තරේ ගන්න පුළුවන්. x ලගේ සමානයි කීයද එන්නේ? අංශක 80යි කියලා ගත්ත හැකි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් ගත්තේ. ඕකෙම විලෝමය. මේ බලන්නකෝ. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. ඉතිරි පාදයට සමාන්තරයිනේ නේද? ඔය වගේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ඉතිරි පාදයට සමාන්තරව වදින රේඛාවේ මොකද වෙන්නේ? ත්‍රිකෝණයේ අනිත් පැත්තේ තියෙන පාදය හරියටම දෙකට මැදින් වෙන් වෙනවා කියන්න පුළුවන්. ඒ වගේම මේකට මේක හරි භාගයක් කියන්නත් පුළුවන්. හරි. ඔයා එක ප්‍රමේයක් මතක තියාගන්න. කොහොමද? ත්‍රිකෝණයක පාදවල මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව නැත්නම් පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව මෙයා ඉතිරි පාදයට සමාන්තර වන අතර හරියටම මේ දිගින් භාගයක් තමයි. මෙයා 20යි නම් මෙයා 10යි. ඊළඟට බලන්න මොකද්ද තියෙන්නේ කියලා. කවුද ඉන්නේ? න්‍යාස ගානක් නේද?
සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හදන්නේ නැති පාර්ට් එකක් න්‍යාස අතහැරලා දානවා. මේ න්‍යාස වලින් අහලන්න තියෙන අමාරුම ගාණක් 2 ඍණ 1 බිංදුව 3. ඒ වගේම ආයි ඉන්නවා 1 3 ඍණ 2 1 1 3 ඍණ 2 1. අනිත් පැත්තේ උත්තර දීලා තියෙනවා සමානයි කියලා දාලා. මෙයා x මෙයා y ඍණ 6යි 3යි. කොහොමනේ තියෙන්නේ? මේ බලන්නකෝ. න්‍යාසයක් සාමාන්‍යයෙන් ඉස්කෝලේ රැස්වීමක් වගේ. මම මේවා පාඩම් උගන්වන්න දිනම් කියලා දෙනවා. ප්‍රින්සිපල් බලන්න ඉස්සරහින් දන්නේ නේද? ඔයාලා මේ පැත්තට කොහොමද ඉන්නේ? මේ බලන්න මෙතන 2 මෙතන ඍණ 1. මෙයාගෙන් පැහැදිලි කරන්නම් මම. බිංදුව 3. ප්‍රින්සිපල් බලනකොට මේ පැත්තේ ඉඳන් මේ පේලි වගේ නේද පිටිපස්සට පේන්නේ. එහෙනම් මේ පැත්තේ ඉඳන් බලනකොට මේ එකක් කියන්නේ පේලියක්. මේ වගේ තනි එකකට 2 ඍණ 1. කොහොම තියෙන එකට කියනවා පේලි න්‍යාසයක්. මේ පැත්තෙන් බැලුවොත් තීරයක් වගේ පේන්නේ. එහෙනම් පල්ලට තියෙන ඒවාට කියනවා තීර න්‍යාස කියලා. පේලි න්‍යාසයක් 2 ඍණ 1. ඒ වගේම මේ බලන්නකෝ පේලි න්‍යාසයක් තීර න්‍යාසයකින් ගුණ කරන ක්‍රමයක් තියෙනවා. 2 ඍණ 1 ගුණ කිරීම 1 ඍණ 2. මම ගානටම අදාළ විදිහට ගන්නම්. පේලි න්‍යාසයක් තීර න්‍යාසයකින් ගුණ කිරීම යන්නේ මේ විදිහට. මෙයා මෙයාගෙන් ගුණ වෙනවා මෙයා මෙයාගෙන් ගුණ වෙනවා. right බලමු. පේලි න්‍යාසයක් තීර න්‍යාසයකින් ගුණ කරපුවාම තමයි අදාළ තැන් වලට උත්තරේ එන්නේ. දැන් මේ බලන්න 2 ඍණ 1 ගුණ කිරීම 1 ඍණ 2 කියලා ගන්න පුළුවන්. ඊළඟට මෙයා යට වෙන එක නා බිංදුවේ 3 පේලි න්‍යාසයේ ගුණ කිරීම 1 ඍණ 2 කියලා ගත්ත හැකි. ඒ වගේම ආයේ 2 ඍණ 1 ගුණ කිරීම මෙයා නේද? බිංදුවේ 3 ගුණ කිරීම 3 1. ඔය සෙට් එක ගන්න පුළුවන්. උත්තර ටික අනිවාර්යෙන් තනි උත්තරයක් තමයි මෙතෙන්ට එන්නේ. ඒ හතර තමයි මේ මෙතන හතර උත්තර සුළු වෙලා එන කට්ටිය තමයි අතන ඉන්නේ. බලමු අපිට එනවද කියලා. අපි x දන්නෙත් නැහැ y දන්නෙත් නැහනේ. හොයන්න ඉන්නේ මේ දෙන්න. මේ දෙන්නගේ උත්තර දීලා තියෙනවා. බලමු. ඍණ 6 දෙන්නේ කියලා මෙතනින්. බිංදුව වරක් එක බිංදුවයි. නේද? බිංදුව එකතු කිරීම දෙවරක් ඍණ 2යි. sorry. තුන් වරක් ඍණ 2යි කියන්නේ ඍණ 6යි. එහෙනම් මේකේ උත්තරේ කීයද? ඍණ 6යි. හරි. එතන ඇවිල්ලා. බිංදුව වරක් 3 3යි. තුන් වරක් එක 3යි කියලා ගත්ත හැකි. බිංදුව වරක් 3 කීයද? බිංදුවයි. තුන් වරක් එක 3යි. උත්තරේ 3යි. එහෙනම් හරි. එහෙනම් මෙයාගේ උත්තරේ x වලට ගත්ත හැකි. දෙවරක් එක 2යි. එකතු කිරීම ඍණ 1 වරක් ඍණ 2 කියන්නේ ධන 2යි. 2යි 2යි උත්තරේ කිය දෙන්නේ x වල. x සමානයි 4යි. y වලගෙත් හොයන් බලන්න. දෙවරක් 3 6යි. එකතු කිරීම ඍණ 1 වරක් ධන 1. එහෙනම් ඍණ 1යි. ධනයි ඍණයි අඩු කරන්න තියෙන්නේ. 6න් එකක් අඩු වුණාම 5යි. y වලගේ කීයද? 5යි. x වලගේ 4යි. y වලගේ 5යි කියලා ඔන්න උත්තර දෙකක් ගන්න පුළුවන්. ඔයාලට විභාගෙට අහනවා න්‍යාස දෙකක් ගුණ කිරීම, එකක් එකතු කිරීම. ඔය වගේ ඕන එකක් අහන්න පුළුවන්. න්‍යාසයන් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. ඔය වගේ කොටස් ටිකක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය අතාරින තැනක් තමයි ওই න්‍යාස. හැබැයි ලකුණු ගන්න ලේසි. ඊට පස්සේ ඔන්න ආයෙත් වෘත්තයක් තියෙනවා. වෘත්ත වැඩිනේ පේපරේ. බලන්න. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕලු. දී ඇති තොරතුරු අනුව OCB විශාලත්වය හොයන්නලු. කේන්ද්‍රය ඕලු. කේන්ද්‍රය ඕ ඇඳලා තියෙනවා එක්කෙනේ. මේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඕම රූපයක් තමයි ඇඳලා තියෙන්නේ. මෙයා මෙයාට සමානයිලු. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා X කියලා දීලා තියෙනවා. මෙතන අගේ 50යි අංශ කියලා දීලා තියෙන්නේ. ඔය වගේ තොරතුරු ටිකක් තියෙන්නේ පේපරේ බලන්න. right. OCB විශාලත්වය අහන්නේ. OCB මෙන්න මේ කෝණේ තමයි ඔයගෙන් අහන්නේ. right. බලමු කොහොමද හදන්නේ කියලා. ඔයා මේකෙදි දැනගන්න ඕනේ කට්ටිය ටිකක් ඉන්නවා.
මම මෙතනින් උගන්වන්නම් එකක්. මේ බලන්න ඕනෑම වෘත්තයක කේන්ද්‍රයක් කියන්නේ දීලා තියෙනවා මේ පරිධියේ ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි දන්නවා මොකද්ද කියන්නේ ජාය. හරිද? කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳි රේඛාව. ඒ කියන්නේ ජාය හරියටම දෙකට මැදින් බෙදෙන විදිහට අඳින රේඛාව එම ජායට ලම්බක වේ කියලා ප්‍රමේයයක් තියෙනවා. ඔය වගේම ඔකේ අනිත් පැත්තේ කෙනා කවුද? කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බකය මගින් ජාය හරියටම දෙකට මැදින් බෙදෙනවා. කොහොම කියලා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙතන ඇඳලා තියෙනවා මේ කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට. මෙයා අංශක 90ක් කියලා ගන්න පුළුවන් අපිට. right. දැන් තව මොනවද ගන්න පුළුවන් තොරතුරු තියෙන්නේ? මේ බලන්න මෙන්න මෙයා කොහොමද ගන්න වෙන්නේ? මේ බලන්නකෝ. එකම තැනකින් පටන් අරගෙන ඔයා දැන් මේ ප්‍රමේය දන්නවා. ඔයා මේකේ දැනගන්න ඕනේ තව එක්කෙනෙක්. වෘත්තයේ කේන්ද්‍රය මත කෝණයක් හදනවා. ඒ වගේම පරිධිය මත කෝණයක් හදනවා. ඔයා මේක දන්නවා. මොකද්ද මේ? එකම තැනකින් AB කියලා තැනකින් පටන් ගන්න තියෙන්නේ. කොහොමද මෙයාව ගන්නෙ? වෘත්තයක කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මෙයා 100යි නම් පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. එහෙනම් මෙයා කීයද? 50යි. මෙයා 2යි නම් මෙයා වෘත්තයක යම් ලක්ෂ දෙකක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඔය ප්‍රමේයයත් යෙදෙන තැනක් තමයි මේ බලන්නකෝ. මෙයාව පොඩ්ඩක් මම පැත්තකට කරලා අඳිනවා. AB ඔහොම ඉන්නවා. ඔන්න එක තැනක්. හරි. මම මේක ටිකක් මේ පැත්තට අදිනවා. ඒත් පරිධිය මත ආපාදිත කෝණයක් නේද? ඔන්න ඔහොම. මෙයා කේන්ද්‍රය මත, මෙයා පරිධිය මත. ඒ වගේ එකක් නේද මෙතනක් තියෙන්නේ. මෙයා කේන්ද්‍රය මත, මෙන්න පරිධිය මත. එහෙනම් මොකද කියන්න පුළුවන්? වෘත්තයක කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. එහෙනම් මෙයා කීයද වෙන්නේ? 25යි අංශක. මෙයා 50යි නම් මෙයා 25යි. right. දැන් අපිට OCB කෝණය නිකම්ම හොයන්න පුළුවන්. කොහොමද? මෙයාගේ අගේ අංශක 90යි. right. දැන් මෙයාත් 90යිනේ. කොහොමද හොයන්න පුළුවන්? OCB කෝණය එකතු කිරීම 90යි අංශක එකතු කිරීම 25යි අංශක සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ 180යි කියලා ගත්ත හැකි. හරි. 90යි 25යි කියන්නේ කීයද? 115යි. 180න් 115ක් අඩු වුණාම OCB කෝණය එනවා. OCB කෝණය සමානයි 180යි අංශක අඩු කිරීම 115යි අංශක කියලා එන්නේ. 80න් 10ක් අඩු වුණාම 70යි, තව 5ක් අඩු වුණාම 65යි අංශක කියලා එනවා. OCB කෝණයේ අගය කීයද එන්නේ? අංශක 65යි. right. තේරුණාද? කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. එයා යෙදුන තැන. ඒ වගේම වෘත්තයක ජායේ මධ්‍ය ලක්ෂයට මේ යා කරන රේඛාව කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ කියන එකත් යොදාගත්තා. ඔය දෙන්නම යෙදුන තැන. තව හදන්න බැයිද මේක? මේ බලන්න මෙයා අංශක 90යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ සැලකුවොත් පාදයේ අධික්‍රීම සැද බාහිර කෝණයක්නේ. අදාළ OCB කෝණයයි 25යි එකතු කරපුවාම OCB කෝණය ධන 25 සමාන වෙන්න ඕනේ අංශක 90ට. එහෙනම් OCB හොයන්න පුළුවන් කොහමද? 90න් 25ක් අඩු කරපුවම කීයද? 65යි අංශක කියලා ගත්ත හැකි. ඔය ඕනේ ක්‍රමයකට හදන්න පුළුවන්. ඊළඟට බලන්න මොකක්ද තියෙන්නේ කියලා අන්තිම ප්‍රශ්න ටික දැන් වෙන්නේ. දී ඇති තොරතුරු අනුව හරි මේ බලන්න දී ඇති තොරතුරු අනුව A මේල නෑ මොකද්ද තියෙන්නේ
රූපයේ දී ඇති තොරතුරු අනුව A' මේල B' කුලකය අවයව ඇතුලින් ලියන්නලු. right මේ බලන්න කුලක සම්බන්ධ පාඩම. කොහොම දීලා තියෙනවා. අදාළ අවයව මෙයා A මෙයා B දෙන්නෙක් ඉන්නවා. කුලකවල ඉදිකෝණාස්ත්‍ර මගින් සර්වත්‍ර කුලකය වෘත්ත මගින් උපකුලක නිරූපණය කරනවා. කොහොමද දෙන්නේ දැන් අවයව ඡේදනය වෙච්ච තැන 1 2 මේ පැත්තේ ඉන්නවා 4 මෙතන 3 එළියෙන් ඉන්නවා 5 අයිති නැති කෙනෙක්. right මේවා තේරුම මොකද්ද? A කුලකය මට ලියන්න පුළුවන් කවුද එන්නේ 1 2 4යි කියලා. ඒ කට්ටිය අයිති වෙන්නේ Aට අයිති නැති බව හැඟවීමට A' කියලා දානවා. නැත්නම් ඒකේ අනුපූරකය. Aට අයිති නැත්තේ කවුද? 3යි 5යි කියලා ගත්ත හැකි. ඔය වගේ B කුලකය මට ලියන්න පුළුවන් කවුද? 1යි 2යි 3යි කියලා. Bට අයිති නැති බව ඇඟවීමට B' කියලා දානවා. Bට අයිති නැති කවුද? 4යි 5යි. මොකක්ද හැකි? දැන් අහන්නේ කවුද ඔයාගෙන් A' B' මේලය. A කියන්නේ A' B' අයිති වෙන සියලුම අවයව ටික. 3 ගන්න පුළුවන් 4 ගන්න පුළුවන් 5 ගන්න පුළුවන්. කවුද එන්නේ? 3යි 4යි 5යි යන 3 දෙනාම ගන්න පුළුවන්. right 20 වෙනි ප්‍රශ්නය තමයි ඒ අවසාන උනේ. මේකේ කුලකේ A' මේල B' කියන්නේ කවුද? 3 4 5. දාලා අවයව ලියලා තමයි උත්තරේ ගත්තේ. පළමු වන පදය 8ද පොදු අනුපාතයේ 2ද වූ ගුණෝත්තර ශ්‍රේණියක 7 වන පදය දෙකෙහි බලයක් ලෙස ලියන්නලු. පළමු වන පදය ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ කොහොමද? ගුණ වෙවි යන්නේ. අදාළ පදය 2 4 දැන් දෙකෙන් ගුණ වෙලානේ. මෙයත් ආයේ දෙකෙන් ගුණ වෙනවා. 8යි 8 දෙකෙන් ගුණ වුණාම 16යි. ඔය වගේ තමයි ගුණ වෙවි යන්නේ. පළවන පදය A සමානයි 8යිලු. හරිද? පොදු අනුපාතය 2යි කියලා එනවා. R කියලානේ අපි ගත්තේ ඔක 2යි නේද? ශ්‍රේණියේ 7 වන පදය කියන්නේ T 7 නැත්තම් n වන පදය හොයන්න පුළුවන් අපිට. කොහොමද මෙතන ගන්නෙ? T 7 n වන පදය දෙකෙහි බලයක් ලෙස ලියන්නලු. අපි දන්නේ දැන් n සමානයි 7යි කියලා උත්තරේ ගත්ත හැකි. right මේකේ අපි ගන්න සූත්‍රය මොකද්ද? මතකද ඔයාලට? Tn සමානයි AR n ඍණ 1 කියලා ගත්තේ. right T 7 වෙනි එකනේ යන්නේ 7 දන්නේ. A කියන්නේ 8යි ගුණ කිරීම R කියන්නේ 2යි. n ඍණ 1යි කියන්නේ කීයද? 7න් එකක් අඩු වුණාම 6යි. right දැන් T 7 වෙනි පදය දෙකේ බලයක් ලෙස නේද ලියන්න කියන්නේ? කොහොමද අපි ගන්නෙ? මෙයා දෙකේ බලයක් ලෙස ලියනවා. එහෙනම් 8ත් මම දෙකේ බලයක් ලෙස ලියනවා. එකේ කීවෙනි බලයද? 3 වෙනි බලය ගුණ කිරීම දෙකේ 6 වෙනි බලයනේ. right ඔයා දන්නවා දර්ශක නීති මොනවද? පාද සමාන දර්ශක දෙකක් ගුණ කළ විට පාද සමාන බලයන් දෙකක් ගුණ කළ විට දර්ශක දෙක එකතු වීම සිදු වේ. එහෙනම් 2 කියන පාදේ හැමමයි 6යි 3යි කීය දෙන්නේ? 9යි කියලා උත්තරේ ලියුව හැකි. මේකේ උත්තරේ කීය දෙන්නේ? T 7 සමානයි 2 9 වන බලය. 21 ගුණෝත්තර ශ්‍රේණි වලින් අහලා තියෙන්නේ. ඔය වගේ සමාන්තර ශ්‍රේණි වලින් ඔයාලගෙන් සමහර විට අහන්න පුළුවන්. හරි. බිඳුවේ 8 2 4 ලක්ෂාරායන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්නලු. බිඳුවේ 8 2 4 ඔහොම කියනවා. right බලන්න ප්‍රස්ථාරවල මතකද? මෙයා y අක්ෂය මෙයා x අක්ෂය කියලා ගත්තේ. මුලින්ම කණ්ඩාංග ලකුණු කරනකොට x වලින් බලලා y ලකුණු කරන්නේ. එහෙනම් x කණ්ඩාංගේ තමයි මුලින් ලකුණු කරන්නේ. ඊළඟට y කණ්ඩාංගේ. කණ්ඩාංග දීලා තියෙන වෙලාවට අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන්. කොහොමද අනුක්‍රමණය ගන්නෙ? අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස y1 අඩු කිරීම y2 යෙදීම x කණ්ඩාංක වෙනස කියලා ගන්න පුළුවන්. right මෙතන y වලට මුලින් මෙයා ගත්තා නම් එයා මුලින්ම ගන්න වෙන්නේ. හරි මම මෙයා ඉස්සරම y කණ්ඩාංක මෙහෙන් ඉන්නේ. මම අඩු කරනවා මෙයාගේ 8න් 4 y1 අඩු කිරීම y2 කියන්නේ 4යි. බෙදීම
ආයෙත් මුල ගන්න වෙන්නේ මෙයා. x කණ්ඩායම x එක අඩු කිරීම බිඳුව අඩු කිරීම 2. කොහොමද එන්නේ? 8න් 4ක් අඩු කරපුවාම 4යි. බිඳුවෙන් 2ක් අඩු කරපුවාම ඍණ 2යි. right. 4 බෙදීම ඍණ 2යි කියන්නේ උත්තරේ කීයද? ඍණ 2යි කියලා එන්නේ. හරි. මේකේ අනුක්‍රමණය කීයද? උත්තරේ ඍණ 2යි. සුළු කිරීම හරියට පුරුදු වෙන්න. 22 වෙනි ප්‍රශ්නේ. ඕනම එක අනුක්‍රමණය නැත්නම් එළ බව කියන්න පුළුවන් අපිට ප්‍රස්තාර පාඩමේ. ඔයා ඉගෙන ගත්තනේ ඔක මුලින් ඉඳන්. ඊළඟට බලන්න ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. ආරෝහණ පටිපාටියට සකස් කරන ලද දත්තවැලක පරමු චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වන ස්ථානයේලු. මෙම දත්තවැලේ තියෙන දත්ත සංඛ්‍යාව හොයන්න තියෙන්නේ. right. මේ බලන්නකෝ. මම දත්ත ටිකක් ලියනවා මෙහෙම. 2 4 6 8 10 12 කියලා ලිව්වොත් right 12 14 තව එක දත්තයක් ලියන්නම්. ඔහොම ලිව්වොත් මේ වගේ දත්තවලක මැද අගයට කියනවා මධ්‍යස්ථය කියලා. ඔයා දන්නවා ඇති. මැද අගය නැත්තම් මධ්‍යස්ථය කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට කියන තව නමක් තියෙනවා දෙවන චතුර්ථකය නැත්තම් Q2 කියලා. හරිද? හොඳට අහගන්නකො මෙයාව. Q2 හොයන්න පුළුවන් මෙහෙම සමීකරණයක් තියෙනවා. Q2 පිහිටි ස්ථානය. මේකෙන් එන්නේ පිහිටි ස්ථානය. තියෙන තැන තමයි එන්නේ. හරිද? 4න් 2යි නැත්තම් 2න් 1යි n ධන 1 කියලා හොයන්න පුළුවන්. සමීකරණය ඕක. හරිද? Q2 කියන්නේ මධ්‍යස්ථය නැත්තම් දෙවන චතුර්ථකය. right. 2න් 1යි නැත්තම් 4න් 2යි කියලා ගන්නෙ. 2න් 1 ගුණ කිරීම n කියන්නේ දත්තවැලේ තියෙන දත්ත සංඛ්‍යාව. කීයක් තියෙනවද බලන්න? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 එකතු කිරීම 1යි කියන්නේ 8යි. 8 2න් බෙදපුවාම 4 කියලා එන්නේ. මේකෙන් එන්නේ Q2 නෙවෙයි. Q2 පිහිටි ස්ථානය 4 කියන එක තමයි එන්නේ. එහෙනම් මම බලනවා ස්ථාන 1 2 3 4. Q2 කියන්නේ කීයද එහෙනම්? 4 වෙනි ස්ථානයේ තියෙන්නේ 8. මට හොයන්න පුළුවන් Q2 සමානයි 8යි කියලා. ඔන්න උත්තරේ නැහැටි. මේක සුළු කරපුවාම එන්නේ පිහිටි ස්ථානය. හොඳට මතක තියාගන්න. ඒ වගේ මධ්‍යස්ථය නැත්තම් Q2 නැතුව ඒකේ වම් පැත්තේ තියෙන දත්ත සංඛ්‍යාවල මැද අගයට අපි කියනවා Q1 නැත්තම් පළමු චතුර්ථකය කියලා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන දත්ත සංඛ්‍යාවේ මැද අගයට කියනවා Q3 නැත්තම් තෙවන චතුර්ථකය කියලා. හරි. ඕකෙත් අර වගේම සූත්‍රයක් තියෙන්නේ Q1 පිහිටි ස්ථානය තමයි හොයන්න වෙන්නේ. හරිද? ඒක හොයන්නේ මෙහෙමයි 4න් 1යි n ධන 1 සූත්‍රය. ඒ වගේම Q3 පිහිටි ස්ථානය හොයන්න පුළුවන් 4න් 3යි n ධන 1. ඔය හැම එකකින්ම එන්නේ පිහිටි ස්ථානෙ. හොඳට මතක තියාගන්න. 4න් 3යි n ධන 1 Q3 හොයන එක. right. දැන් මේක හොයපුවාම උත්තරේ එනවා දෙවන ස්ථානේ කියලා. එහෙනම් Q1 4යි. අරක හොයපුවාම එනවා 4න් 3යි n ධන 1නේ. එහෙනම් 8 4න් බෙදපුවාම 2යි 2 3 6යි. 6 වෙනි ස්ථානේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් Q3 ගියගේ කීයද? 12යි. ඔය වගේ අපිට හොයන්න පුළුවන්. මම මේ උදාහරණයක් කිව්වේ. හරි. Q3 ගියගේ 12යි. එයා අඩු කිරීම Q1 ගියගේ කීයද ආවේ? 4යිනේ. ඔයා මේ දන්න ගානක් පාස්යෙන් පැහැදිලි කරේ. 12න් 4ක් අඩු කරපුවාම 8යි කියලා එනවා. මේ උත්තරේට වෙන නමක් තියෙනවා. ඒ තමයි චතුර්ථක වල තෙවන චතුර්ථකය අඩු කිරීම පළමු චතුර්ථකයට කියනවා අන්ත චතුර්ථක පරාසය කියලා. එයා හොයන්නේ කොහොමද? තෙවන චතුර්ථය අඩු කිරීම පළවන චතුර්ථකය. තෙවන චතුර්ථකයෙන් පළමු චතුර්ථකය අඩු කරලා අන්ත චතුර්ථක පරාසය හොයන්න පුළුවන්. right. දැන් මොකක්ද බලන්න ගාන කියන්නේ? ඕකත් එක්ක පොඩි මතක් කිරීමක් මම කරේ. ආරෝහණ දත්ත පටිපාටියක සකස් කරන ලද දත්තවලක පළමු චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වන ස්ථානයේලු. පිහිටි ස්ථානය 7 සමානයි පළමු චතුර්ථකය. 4න් 1යි n ධන 1නේ.
හරි මේ වැලේ තියෙන දත්ත සංඛ්‍යාව. ලේසි ප්‍රශ්නයක් අහන්නේ. දත්ත සංඛ්‍යාව කියන්නේ එන්නේ අගය අහන්නේ. මේ පිහිටි ස්ථානයේ තමයි එනවා කියන්නේ. මේක තමයි උත්තරේට දීලා තියෙන්නේ. හරිද? මේක හොදන්නේ කොහොමද? මෙයා මේ පැත්තෙන් එනවා 28යි. 4ක් 4 28යි. n ධන 1. ධන 1 මේ පැත්තටදී ඍණ එකක් එනවා. n සමානයි 27යි කියලා එන්නේ. මේකේ තියෙන දත්ත සංඛ්‍යාව කීයද? 27යි කියලා එන්නේ. ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් මම මෙතන ඔයාලට කියලා දුන්නා. හරිනේ? ඕකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ ඔච්චරයි. එක්ක Q1, Q2, Q3 පිහිටි ස්ථාන මොනවා හරි දීලා අහන්න පුළුවන්. නැත්නම් අන්තර්චතුර්ථක පරාසය අහන්න පුළුවන්. මතක තියාගන්න. දත්ත 27ක් තියෙනවා. ඊළඟ සුළු කරන්න කියලා තියෙනවා 3යි a බෙදීම 10යි b. බෙදීම 9 බෙදීම 5යි b. හරි. භාග සම්බන්ධ බෙදීම. මොකද්ද මම ඔකදී කිව්වේ? බෙදීමේ ලකුණ වෙනුවට ගුණ කිරීමේ ලකුණ භාවිතා කර හැක. එවිට බෙදන සංඛ්‍යාවේ පරස්පරය නැත්තම් උඩයට මාරු කරලා තමයි ලියන්නේ. මෙයා හැමම ඉන්නවා. 3යි a බෙදීම 10යි b. බෙදීමේ ලකුණ වෙනුවට ගුණ කිරීම ගණිද්දිම මෙයාගේ පරස්පරය එනවා. 5යි b බෙදීම 9යි. දැන් ඉතින් සුළු කිරීමක් තියෙන්නේ. අදාළ විදිහට හරස් ගුණ වෙන විදිහට හරි උඩයට හරි කපලා දාන්න තියෙන්නේ. හරි. b ට b කැපෙනවා 10 කැපෙනවා 5න් 2යි. නේද? මෙතන 3 වරක් කැපෙනවා කීයද? 9ට 3 ඒවා 3යි. a කියන එක්කිනා විතරක් උඩ ඉතුරු වෙනවා. යට දෙවරක් 3 6යි. උත්තරේ කවුද එන්නේ? a බෙදීම 6යි කියන එක්කිනා තමයි එන්නේ. ඊළඟට 25 වෙනි ප්‍රශ්නේ නැත්තම් අවසාන ප්‍රශ්නය භාග සම්බන්ධ බෙදීම් හොඳට මතක තියාගන්න. විභාගෙට එන්න පුළුවන්. මේ විජීය භාග සම්බන්ධ බෙදීමන්නේ නැත්තම් සංඛ්‍යාත්මක බෙදීම් හරි එන්න පුළුවන්. බෙදීම් આવොත් මොකද්ද වෙන්නේ? බෙදීමේ ලකුණු වෙනකොට ගුණ කිරීම ගන්නවා. කොහොමද ගන්නෙ? හිතන්නකො මෙහෙම එකක්. a බෙදීම b බෙදීම ආයෙත් a බෙදීම b. හරි. බෙදීමේ ලකුණු වෙනකොට ගුණ කිරීම ගන්න පුළුවන් නේ. කොහොමද හදන්නේ මේක? a බෙදීම b ගුණ කිරීම මෙයා උඩයට මාරු වෙනවා. b බෙදීම a මොනවා හරි සංඛ්‍යාවක පරස්පරය කියන්නේ උඩයට මාරු කරලා ලියනගේ. right. මෙයාට මෙයා කැපුවා මෙයාට මෙයා කැපුවා උත්තරේ කීයද? 1යි කියලා එන්නේ. එනවනේ සුළු වෙන හැටි. භාග සම්බන්ධ බෙදීම පොඩ්ඩක් අය මතක් කරගන්න ඔයා. හරි. ප්‍රශ්න 25ක් ඇතුළත ටිකක් වේගෙන් සාකච්ඡා කරගෙන ගියේ. මොකද මම කීයේ ඉන්න බැරි වුණ කට්ටියට තමයි වැඩිපුරම මේක අවශ්‍යයි කියලා කිව්වේ. ඒ නිසා මම මේ වීඩියෝ එකක් දෙන්න තීරණය කරේ. අවසාන ප්‍රශ්නය. දැන් මේකට තියෙන දැනුම නම් ඔයාලට එකතු වෙලා තියෙන්නේ. මම ටිකක් වේගෙන් සාකච්ඡා කරා. එදා අපි ඩිස්කෂන් එකේ නම් මෙහෙම නෙමෙයි සාකච්ඡා කරේ. හරිද? පැය මං හිතන්නේ පැය 3ක් විතර යනකම් ප්‍රශ්න 14යි සාකච්ඡා කරේ. හරිද? ඔයාට මේ වීඩියෝ එක නිසා හින්දා මම ටිකක් වේගෙන් කියාගෙන ගියේ. හරිද? ඔයාට මේ වීඩියෝ එක නවත්තලා තියලා පොඩ්ඩක් බලලා ගන්න හදන්න පුළුවන් නේ. ඒ හින්දා ඒ ටයිම් එක ටිකක් අඩු වෙලා තියෙනවා. right. ප්‍රශ්න 25 වෙනි එක බලන්න ආයෙත් වෘත්තයක් තියෙනවා. වෘත්තේ මෙන්න මෙහෙම මොකද්ද තියෙන්නේ බලන්න. උඩටම යනකම් ගහලා තියෙනවා තව ඉරක් සමාන්තරව. මෙතන ඇඳලා තියෙනවා සමාන්තර ආශ්‍රයක්. right. මෙහා යා කරලා තියෙනවා මෙතෙන්ට. කොහොම රූපයක් තමයි තියෙන්නේ. A B C D. D මෙතන E. නේද? ඔව් මෙතන F. කොහොමද තියෙන්නේ? right. දීලා තියෙනවා තොරතුරු. මෙහා සමාන්තරයිලු. සමනෝද දීලා තියෙන්නේ. මෙයා සමානයි මේ පාද දෙක සමානයි. ඒක තමයි දීලා තියෙන්නේ. මෙයා CI කියලා දීලා තියෙනවා. CI කියන දේ දීලා තියෙනවා. තොරතුරු දීලා තියෙන්නේ ඔච්චරයි. right. ඔයා දැන් දන්නවා. බලමු 25 වෙනි ප්‍රශ්නේ. අමාරුද කියලා හොඳට මතක තියාගන්න. අමාරු නෑ ක්‍රමයන් හොඳට පුළුවන් නම්. ඔයා දන්නවා දැන් සමාන්තර රාශිය ගැන. රූපේ දීලා තියෙන්නේ ABCD ABCE කියන්නේ සමාන්තර රාශියලු. මේක සමාන්තර රාශියක් නම් දැන් සමාන්තර රාශිවල ලක්ෂණ දන්නවා. මොනවද? මෙයා සරල රේඛාවන්නේ. මෙයා CI නම් මේක කීයද? 80යි අංශක. හරි. එයා 80යි නම් සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි නේද? මෙයත් 80යි අංශක. එතන හරි දැන්. ඔන්න මේ බලන්නකෝ. දැන් අලුත් ප්‍රමේයක් මම ඔයාලට කියලා දෙනවා.
ඒ තමයි මෙයා ආශ්‍රයෙන්ම කියලා දෙන්න. වෘත්ත චතුරස්‍රයක් මේ වෘත්තයේ මත ලක්ෂ 4ම ස්පර්ශ වෙලා තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මෙයා 100යි නම් මෙයත් 100යි. එහෙම ප්‍රමේයයක් තියෙනවා. ඔන්න අලුත් කැලලක් ඉගෙන ගන්න. මතක තියාගන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන එක. මෙයා 100යි නම් මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙයානේ. එහෙනම් මේ සම්පූර්ණ කෝණය කීයද වෙන්නේ? 100යි. right. මේක 80යි නම් මෙතන මදිපාඩුව කීයද? 20යි කියලා ගන්න පුළුවන් 100 එන්න. ඔයාගෙන් අහන්නේ කවුද දැන්? ECD විශාලත්වය අහන්නේ. ECD විශාලත්වය අපි හොයලා තියෙනවා දැනටම කීය දෙන්නේ? අංශක 20යි කියන එක්කෙනා තමයි එන්නේ. ඔන්න අවසාන ගාන පැහැදිලි කරා. හරි. ලේසිම ලේසි අන්තිම ගාන උනාට නේද? හැබැයි ඒවා දැනගෙන ඉන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන එකත්. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියන එකත් මතක තියාගන්න. right. උතනින් අවසාන වෙනවා අපේ පේපර් ඩිස්කෂන් එකේ 2018 පොඩි විවරණයක් මම මේ ඉදිරිපත් කරේ. 2018 කෙටි ප්‍රශ්න පත්‍රය නේද? නැත්තම් part 1 එකේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න 25 ඩිස්කෂන් එක ඉවරයි. ඔයා මුල ඉඳන් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් හොඳට මේකේ කරුණු ටික අවබෝධ කරගන්න, ගණන් හදන හැටි පොඩ්ඩක් නැවත නැවත හදලා තහවුරු කරගන්න.